අයිබෝන් රටේ පවතින සමාජ දේශපාලන සහ ආර්ථිකමය ප්‍රශ්න කරුණුකාරණා පිළිබඳව විවිධ වූ වෘත්තකයන් සමග එක්ව සිදු කරන සංවාදශීලී මණ්ඩපයකටයි ඔබව මේ රැගෙන යන්නට සූදානම් වෙන්නේ. අපි අද දවසේ සූදානම් වෙනවා රටේ පවතින ප්‍රධානතම ප්‍රශ්නයක් මාතෘකා කරගෙන එයට නිසි පිළිතුර උත්තරය අපි අද දවසේ හොයන්නට. ඒ සඳහා ආරාධනා කරනවා මේ ආරම්භය බහුවර්ණ. ගිනි ගහන අවුව පායන රටක විදුලි අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක හැමෝගෙම හිතවල තිබෙන එහෙමත් නැතිනම් මේක දැන් ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන කාරණාවක්. කොමුණත් පවතින විනිමය සහ ණය අර්බුදය තුල ශ්‍රී ලංකාව අඳුරට යයිද කියන බය හැමෝගෙම හදවත තුල තිබෙනවා. මේක ඇත්තටම එක්තරා විදියක බයක් තමයි. මොකද බලශක්ති සහ විදුලි බල ශාස්ත්‍රයේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මේ දිනවල හැමෝම කතා බහ කරන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. අපි අද දවසේ මේ මාතෘකාව පිළිබඳවයි කතා බහ කරන්නේ. විශේෂයෙන්ම මේ විදුලි බල අර්බුදය පිළිබඳවයි අපි මේ වෙලාවේ කතා බහ කරන්නට සූදානම්ින් සිටින්නේ. මේ අර්බුදයට විසඳුමක් තිබෙනවාද? මේ අර්බුදයට පිළිතුරක් තිබෙනවාද? මේ අර්බුදයට ඔබ බලාපොරොත්තු වෙන උත්තරය අද දවසේ මේ මණ්ඩපයට අපි එකතු කරගෙන ඇවිල්ලා ඉන්න මේ වෘත්තකයන් හතර දෙනාම ඒට නිසි පිළිතුරක් ලබා දෙන්නට සූදානමින් සිටිනවාද? ඔබයි මේ බහුවර්ණවල ජූරිය බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ නිවසේ ඉඳගෙනම ඒට නිවැරදි සාධාරණ ජූරිය ලබා දෙන්නට නිවසේ අපිත් එක්ක රැඳී සිටින්නේ කියන කාරණාව මතක් කරන්නට කැමතියි. අපි අද දවසේ මේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යාම උදෙසා තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරී සංගමේ සංස්කාරකතුමන් අපි සම්බන්ධ කරගත්තා. මගේ දකුණු පසින් සිටිනවා නන්දන උදේකුමාර මහත්මයා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම තමයි මගේ වම් පසින් සිටිනවා ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමේ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත විදියට කටයුතු කරන චරිත ජයනාත් ජයරත්න මහත්මයා. අයිබෝන්. ඒ වගේම තමයි ලංකා විදුලි බල මණ්ඩල ජාතික සේවක සංගමේ සමුළු ලේකම් විදියට කටයුතු කරන අජිත් දේවප්‍රිය මහත්මයාවත් අපි සම්බන්ධ කරගත්තා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම තවත් නියෝජිතවරයෙක් අපි සම්බන්ධ කරගත්තා. ලංකා විදුලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් විදියට කටයුතු කරන රංජන් ජයලාල් මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. හොඳයි, මට හිතුණා දැන් පළවෙනි ප්‍රශ්නය මේ නන්දන මහත්මයාට යොමු කරන්න. දැන් විදුලි බල අර්බුදය උග්‍ර වේද කියන කාරණාව පිළිබඳව මේ දිනවල පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨ බවට පත් වෙලා තිබෙනවා. දවසින් දවස මේ උග්‍ර වේද කියන කාරණාව සෑම සතියකම ගෙවුන සතිය අපි ගත්තොත් එහෙම ඒ සෑම සතියෙම තිබුණ ප්‍රධානතම ශීර්ෂ පාඨය බවට පත් උනේ විදුලි බලය මේ සම්බන්ධව තිබෙන ප්‍රශ්නය දවසින් දවස උග්‍ර වේද කියලා. එහෙම වෙයිද මේ යන විදිහට? ඔව් ධනංජය, කෙටි පිළිතුරක් දුන්නොත් වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. පළමුවෙන් මම ඔබටත් ඒ වගේම සියත මාධ්‍ය ආයතනයටත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා. මේ විදුලි අර්බුදය පිළිබඳව ඇත්ත තොරතුරු ජනතාවට දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න අපේ සංගමයට, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයට මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව ඔබේ ප්‍රශ්නය ගත්තොත් ධනංජය, විදුලි අර්බුදය කියන්නේ හුදකලා අර්බුදයක් නෙවෙයි. මේක බලශක්ති අර්බුදයත් එක්ක ගැහිච්ච කාරණා බවට පත් වෙනවා. එතකොට බලශක්තිය කියන්නේ ඕනෑම රටක තීරණාත්මක සාධකයක්. එතකොට මේ තීරණාත්මක සාධකය දේශපාලන පෙරළි, ඒ වගේම ආර්ථික පෙරළි, සමාජ වෙනසක් කරන්න හේතු වෙන ශාස්ත්‍රය තමයි බලශක්ති ශාස්ත්‍රය. එතකොට අපේ රටේ ගත්තොත් විදුලි බලය කියන්නේ අපේ බලශක්ති ශාස්ත්‍රයේ ප්‍රධාන මර්මස්ථානයක්. එතකොට අපි හැම අවුරුද්දෙම සාමාන්‍යයෙන් ඩ්‍රයි සීසන්, ඒ කියන්නේ වර්ෂාව අඩු කාලෙදී පෙබරවාරි මාර්තු වගේ වෙනකොට හැම අවුරුද්දෙම ඔබට මතක නම් මේ විදුලි අර්බුදය ගැන මේ වගේ සාකච්ඡා තියෙනවා. මේ වෘත්තීය සමිති නායකයන් විද්වතුන් ඇවිල්ලා මේ අර්බුදය ගැන කතා කරනවා. එතකොට මේ සැරේ විදුලි අර්බුදය අපිට එන්නේ ආර්ථික අර්බුදයකුත් එක්ක. විශේෂයෙන්ම ඩොලර් ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඒ වගේම අපේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේ දේවල් පවා ගේන්න අපිට
විදේශ සංචිත නැති තත්ත්වයක් උඩ තමයි මේ විදුලි අර්බුදය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ විදුලි අර්බුදය තීව්‍ර වෙනවා අපි අපේ පද්ධතියේ තියෙන ඉන්ධන මත යැපෙන බලාගාර ක්‍රියාත්මක කිරීමේදී ඒවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට අපිට ඩොලර් නැති වුණාම මේ අර්බුදය තීව්‍ර වෙනවා. එතකොට මේ අර්බුදය අපිට සාමාන්‍යයෙන් මම කියවනේ පෙබරවාරි මාර්තු වගේ අපි කතා කරන්නේ. නමුත් අපිට මේ වසරේදී දෙසැම්බර් ඉඳන්ම කියන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් ඉඳන්ම මේ අර්බුදය ගැන කතා කරන්න අපිට සිද්ධ වුණා. මොකද අපේ ප්‍රධාන බලාගාරයක් වෙච්ච නොරොච්චොලේ ලක්විජය ගල්ලංගුරු බලාගාරය දෙසැම්බර් 3 වෙනිදා සිදුවෙච්ච බිඳ වැටීම සමගම යම් හානියකටපත් වුණා. ඒකේ ජනනාංග අංක 3 ජනන යන්ත්‍රය හානියටපත් වෙලා අපිට මාස 2ක කාලයක් විතර පද්ධතියට එකතු කරගන්න බැරි වුණා. එතකොට මේ මෙගාවට් 300 අඩුව අපි පිරිමහා ගත්තෙත් අර අනිකුත් ඉන්ධන තප බලාගාර හරහා. එතකොට ඒ බලාගාර වලටත් අපිට ඉන්ධන ලබා ගන්න විශාල පිරිවැයක් දරන්න වුණා. එතකොට මේ වගේ අර්බුදයකට යන කාලෙකදී අපි දැකලා තියෙනවා බොහෝ අය මේවට විසඳුම් යෝජනා කරනවා. ඒ විසඳුම් සමහර වෙලාවට ජනතාවගේ පැත්තෙන් ඉඳන් ඉදිරිපත් කරන විසඳුම් වෙන්නත් පුළුවන්. නමුත් අපි ගොඩක් දැකලා තියෙන්නේ දේශපාලන වාසි ලබා ගන්න, එහෙම නැත්නම් ආර්ථික ව්‍යාපාරික වාසි ලබා ගන්න විවිධ පිරිස් විසින් මේ අර්බුදය පාවිච්චි කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම අපි වෘත්ති සංගමයක් විදිහට දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට කියමින් හිටියා මේ විදුලි අර්බුද පිටිපස්සේ විදුලි මාෆියාව කියලා කණ්ඩායමක් ඉන්නවා කියලා. ආණ්ඩු අවුරුදු 5න් 5ට වෙනස් වුණත් නිලධාරීන් වෙනස් වුණත් මේ මාෆියාව වෙනස් නොවීමේ ස්වභාවයක් තියෙනවා. එන දේශපාලනඥයින් සමග ඒ වගේම වෘත්තිකයන් සමග ව්‍යාපාරිකයන් සමග අත්වැල් බැඳගෙන මේ මාෆියාව ක්‍රියාත්මක වීමක් අපි දිගින් දිගටම දැක්කා. එතකොට මේ අර්බුදය හරහා මේ මාෆියා එකේ යම් පුද්ගලයන් උත්සාහ කරනවා තමන්ට අවශ්‍ය තැන්වලට මේ අර්බුදය මෙහෙවන්න. එතකොට අපි වෘත්ති සංගමයක් විදියට මැදිහත් වෙනවා මේ අර්බුදේ ඒ වගේ පටු තැන්වලට තල්ලු නොවෙන්න ඒ මැදිහත් වීම කරන්නත් ජනතාවගේ පැත්තේ ඉඳන් මේ අර්බුදය ජනතාවට අවම හානි වෙන විදියට සහ ආර්ථිකයට රටට අවාසියක් නොවන විදියට කළමනාකරණය කරගන්න ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න. එතකොට මම ඔබට පෙන්වන්නම් මේ තියෙන්නේ 2020 අපේ බලාගාර තියෙන ප්‍රමාණය. එතකොට අපිට මෙගාවොට් 4000කට වැඩිය දැනටත් ඉන්ස්ටෝල්ඩ් පවර් ස්ටේෂන් තියෙනවා කළමනාකරණය කරගන්න පුළුවන්. අපේ දැනට මැක්සිමම් ඩිමාන්ඩ් එක 2800ක් 900ක් වගේ තියෙන්නේ. නමුත් අපේ පීක් හවර්ස් වල ඒ 2800 900 අපිට කළමනාකරණය කරගන්න බෑ. මේ තියෙන මෙගාවොට් 4000කට අධික බලාගාරවලින්. ඒ යම් නඩත්තු කටයුතු වලට සමහර බලාගාර නිදහස් කරලා තියෙනවා. ඒව ස්වාභාවික කාරණා. හැබැයි මෙවැනි අර්බුදයක් තියෙද්දිත් අපේ ජල සම්පත, අපේ සුළං සම්පත, අපේ සූර්ය සම්පත පාවිච්චි කරලා මේක කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙන්නේ එක පැත්තකින් දේශපාලන මැදිහත් වීම පද, අනිත් පැත්තෙන් මම කිව්වා මාෆියා කල්ලියට සම්බන්ධ වෙලා ඉන්න වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් හින්දා. එතකොට අපි තවදුරටත් මේ ඉන්ධන මත යැපෙන සැලසුම් ගැන විශ්වාස කරලා තියෙනවා නම් තමයි කාලය අවසానයි. සැලසුම් ගැන විශ්වාසය තියලා කටයුතු කරන්න ගියොත් ලබන අවුරුද්දෙත් ධනංජය අපිට මේ මාතෘකාව ගැන සාකච්ඡා කරන්න වෙනවා. ඒකට අපි සංගමයක් විදියට මේ අර්බුදයට මොනවද දෙන්න පුළුවන් විසඳුම්, ඒ විසඳුම් දෙනකොට මොනවද ඇති වෙන්න පුළුවන් බාධා, ඒ වගේම මේ විසඳුමට යන්න සංගමයක් විදියට අපිට කරන්න පුළුවන් මැදිහත් වීම ගැන අපි ඉදිරියටදී සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි. හොඳයි. දැන් සෑම වසරකදීම මේ ප්‍රශ්නය පැන නගිනවලු.
දැන් පැන නගින ප්‍රශ්නයට හැමදාමත් විසඳුම් සොයන්නට මේ වගේම සාකච්ඡා මණ්ඩප පවත්වනවාලු. නමුත් කවදාකවත් ඒට හරි විසඳුමක් ලැබිලා නැහැලු. අපි කතා බහ කරගෙන යමු මේටත් හරි පිළිතුරක් ලැබෙවි. දැන් මේ කතාව ඇතුලේ මේ චරිත මහත්මයා සඳහන් කිරීමක් තිබුණා මේ මාෆියාවක් පිළිබඳව මේ දැන් කොහොමවත් මාෆියාවන් ක්‍රියාත්මක වෙනවා නොඑක් ක්ෂේත්‍රවල. දැන් මේ විදුලි බල ක්ෂේත්‍රෙත් මාෆියාවක් තියෙනවාලු. මේ කතාවට මම කැමති ඔබතුමාගෙන් පිළිතුරක් ලබා ගන්න. මෙහෙම මාෆියාවක් තියෙනවද විදුලි ඉංජිනේරු සංගමය ඇතුලේ පවා එහෙම මොකක් හරි එකක් තියෙනවද? ඇත්තටම ධනංජය අර ජනතාව අතර දැන් මතයක් ගිහින් තියෙනවා. මම දැක්කා මේ ජනමාධ්‍යවලත් මේ කතාව කියනවා. දැන් මේ ලයිට් කැපෙනවානේ. ඉතින් ලයිට් කැපෙනවා නම් මොකටද අපිට ඉංජිනේරුවෝ? මේ ලයිට් කැපෙනවා කියන්නේ මොකටද අපිට ඉංජිනේරුවෝ? අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් ලයිට් කැපෙනවා නම් මේ ඉංජිනේරුවෝ ටික අයින් කරලා ඉවරලා මේ ආයතන පෞද්ගලීකරණය කරලා ඒ කාට හරි කරගන්න දුන්නා මොකද වෙන්නේ? මේ ජනතාවගේ ප්‍රශ්නයක් මේක. ඊට පස්සේ අනිත් පැත්තෙන් එනවා මේ ලයිට් කැපිලා පිටිපස්සේ තියෙන මාෆියාවක් කියලා. ඒතර මාෆියාව කොහොම ඩීසල් මාෆියාව කියලා කියනවා. ගල් අඟුරු මාෆියාව කියලා කියනවා. නමුත් ධනංජය මම ජනතාවට කියන්නේ කනගාටුවෙන් වුණත් අපි මතක තියාගන්න ඕනි අප නිදහස් අධ්‍යාපනය ලබා දුන්න කන්නංගරමයතුමා ගෙදර තියලා පොල් ගස්වල නගන්න කොල්ලෙක් ඉතුරු කරන්නේ නැද්ද කියලා අහපු ඩී.එස්. සේනානායක පාර්ලිමේන්තුවට ආව පරම්පරාවෙන් පැවැදෙන ජනතාවක්. මම කනගාටුවෙන් වුණා කියන්න ජනතාවට. මම ඇයි ඒක කියන්නේ අපි හරි ඉක්මනින් අර මම කියන්නේ අර වචනෙම කිව්වොත් ගැලරි කතාවලට ගැලරියට කරන කතාවලට ටක් ගාලා අපි ප්‍රතිචාර දක්වනවා. අපි හරි ආසයි වචන වලට මාෆියාව. එහෙම නැත්නම් ඒක අධිකාරිය. පාගා දානවා. යටපත් කරනවා. හූරා කනවා. කපා දානවා. කොටා දානවා. ඒ වචන වලට ඇත්තටම ජනතාව කැමතියි. ඉතින් එහෙම වුණාම ඒ වචන දැන් ජනතාවට මම ඔබට විශේෂම ජනතාවට වැඩසටහන බලන ඔබට කියන්නේ ඔබ පොඩ්ඩක් හොයලා බලන්න ඔබට කවදාවත් ඔබගේ මතකයේ තියනවාද කියලා මේ බලශක්ති අර්බුදයක් එනවයි කියලා කොහේ හරි මීට ඉස්සලා කියවුණාද කියලා. මම වගකීමෙන් කියන්නේ විෂය දන්න කෙනෙක් නෙමෙයි නම් ඔබ සාමාන්‍ය රටේ පුරවැසියෙක් නම් ඔබට මේක මතකයක් නැහැ. ඒක තමයි ඇත්ත. නමුත් මම මේක පැහැදිලි කරන්නම් 1992 දී විදුලි ඉංජිනේරුවරු පුරවකථනය කරනවා 1987 බලශක්ති අර්බුදයක් 1996 බලශක්ති අර්බුදයක් එනවා කියලා. ඔවුන්ගේ ගායනය කිරීම ගිගාවොට් අවර් 686ක් 1996 දී අඩු වෙනවා කියලා. ඒක තමයි පුරවකථනය. ඇත්තටම අඩු වෙලා තියෙන මේ ලයිට් කපන්න උන 1996 ඔබට මතක ඇති ඒ කාලේ හිටපු විශේෂ අමාත්‍යවරට කළුවර ජයසිරි කියලා එහෙම නමකුත් දාලා තිබුණා. මෙගා ගිගාවොට් අවර් 652ක් කපන්න ලෝඩ් ෂෙඩින් වලට යන්න වෙනවා. මේ 1992 ඉඳන් 1996 පුරවකථනය කරපු එක. 2004 දී මේ අපේ ජ්‍යෙෂ්ඨ බෝධිසම සමාජික සාක්ෂි දරාවේ විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයෝ පාරට බැස්සා අරගල කරන්න ඉදිරියේ දින බලශක්ති අර්බුදය විසඳන්න නම් හැකි ඉක්මනින් නොරොච්චෝලේ අපකොත්මලේ හදන්න කියලා. 2006 දී විදුලි ඉංජිනේරු සංගමේ එවකට රටේ ජනාධිපතිවරයා හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයාට ගිහින් කිව්වා නොරොච්චෝලේ හැදුවේ නැත්නම් ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත මහා බලශක්ති අර්බුදයක් එනවා කියලා. ඊට පස්සේ 2016 දී අපි කිව්වා සාම්පූර් බලාගාරය නැවැත්වුව වෙලාවේ මේකේ මහ විනාශයක් වෙනවා කියලා. මේක අපි විතරම ඔබ මතක තියාගන්න මේ බලශක්ති අර්බුදයෙන් කතා කරනකොට විදුලි ඉංජිනේරු විතරක් නෙමෙයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ, මහාචාර්යවරු, ආචාර්යවරු බව මේක ජනතාවට කිව්වා. මාධ්‍ය වලට කිව්වා. ඊට පස්සේ 2021 නොරොච්චෝලේ 4 නදිර නැවැත්තුවා. ඒ වෙලෙත් අපි කිව්වා මේක කරන්න එපා. මේකෙන් අපට අර්බුදයක් එනවා කියලා. නමුත් ඔබ ධනංජය මතක් කරලා බලන්න ඔබ අඩු ගානේ රටේ ජනමාධ්‍යවල හරි අපි මේ කියපු කතා වලට ගුවන් කාලයක් වෙන් වුණා කියලා මතකයක් තියනවද? 100ට නම් ගියේ නැහැ. මම හිතන්නේ අනිත් ප්‍රධාන ජනමාධ්‍යවලත් ඕක ගියේ නැහැ. ඇයි ඒ? ජනමාධ්‍ය දෙන්නේ ජනතාව ඉල්ලන දේ. ජනතාව ඉල්ලන්නේ මොකද්ද? දැන් ඔබ හොයලා බලන්න දැන් අපේ රටේ ඉන්නවා කොමර්ස් PhD තියන් ඉන්න බලශක්ති විශ්ලේෂකලා. ඔහුගේ කොමර්ස් PhD එක. ඔහු කියන ආචාර්යවරයා මම විශේෂ විශ්ලේෂකයෙක් කියලා. ඔහුට කොමර්ස් PhD. බේසික්ස් දන්න ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් වල. ඔහුට පොඩ්ඩක් ඇවිල්ලා ඉවරලා කොහේ හරි තැනක ගිහින් කතා කරොත් එහෙම ඔහු දානවා ඉංජිනේරු මාෆියාව, ගල් අඟුරු මාෆියාව. අපිට පුළුවන් අරම කරන්න, මෙහෙම කරන්න. ඒ ගැලරි කතාවට අනිවාර්යයෙන්ම මාධ්‍ය වෙලාවක් ඉඩ වෙනවා. නමුත් ඔබ හොයලා බලන්න මේ පහුගිය දවස් ටිකේ රටේ ප්‍රවීණයෝ විදුලි ඉංජිනේරු අමතක කරන් බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෝ විදුලි ඉංජිනේරුවරු බිහි කරන පුද්ගලයෝ ආචාර්යවරු මහාචාර්යවරු මේ බලශක්ති අර්බුද ගැන කතා කරා. රටේ ගුවන් කාලයෙන් කොච්චර පොඩ්ඩද උන්ට වෙන් වුනේ. මම ජනතාවගෙන් අහන්නේ
ඔබට අඩු ගානේ කතා කරපු පුද්ගලයන්ගේ මූණ හරි නම හරි මතකයක් තියෙනවද? ඔවුන් කියපු කරුණක් මතකයක් තියෙනවද? ඉතින් මේ බලශක්ති අර්බුදයේ පිටිපස්සේ අපි හැම වෙලෙම කියන මාෆියාව. මේක අපි වෙල මවාපාන දෙයක්. නමුත් ඔබ මේ සරල තර්කයක් මේ රටේ ජනතාවට අපි මේක දිගින් දිගටම කියනවා. නමුත් ඔවුන්ගේ අර යටි හිතට කිඳා බහලා තියෙන රූපෙන් ගැලවෙන්න අකමැති. දැන් අපි හැම වෙලේම අරගල කරන්නේ අඩු වියදම් බලාගාර හදන්න. අඩු වියදම් බලාගාර හැදුවොත් එහෙම මේ හදිසි විදුලි බිල දෙකෙන් නවත්තන්න පුළුවන්. අපි හදන්නේ හදිසි විදුලි දෙකෙන් නවත්තන්න. අපි ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් වලට යනවා. අපි අරගල කරනවා. ඒ අරගල කරන්නේ හදිසි විදුලි මිල දී ගැනීම වලින් වෙන පාඩුව නවත්තන්න. හැබැයි ජනතාව කියන්නේ ඉංජිනේරුවන් අතර තමයි ඩීසල් මාෆියාව තියෙන්නේ. එතන සෑහෙන පරස්පරයක් මම දකිනවා. මොකද ඔබ හිතන්නකෝ අපි අතර මාෆියාවක් තියෙනම් අපි මොකටද මේ අඩු වියදම් බලාගාර වලට අරගල කරන්නේ? දැන් මේකෙදි අපි ඉදිරියට කතා කරමු මේකේ අර ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් නැති වුනහම කියන දේ උදාහරණයක් විදිහට මේ දවස්වල ගල් අඟුරු වල මේ ස්පොට් ප්‍රයිස් එක අරගෙන කියන ගල් අඟුරු මිල අධිකයි. අපිට පාඩුයි. අපි ඉදිරියේදී කතා කරමු. මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ රූප රාමුව පොඩ්ඩක් අප්ඩේට් කරගන්න. මම මේ කියපු පළවෙනි කතාවෙන්ම ඔබ පොඩ්ඩක් විවෘත මනසකින් මේ දිහා බැලුවොත් ඔබට පුළුවන් වේවි ඇත්ත ප්‍රශ්නේ තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ වැඩසටහන ඉවර වුණාට පස්සේ පරණ රූප සටහන දිහා බලාගෙන මාෆියාව කියා හද පෙන්නද්දි ඇඟිල්ල දිහා බලාගෙන කලවර ඉන්න පුළුවන් වේවි. හොඳයි මේ සියලු කතාව ඇතුලේ දැන් එක්තරා මේ දෙයක් සඳහන් වුණා. දැන් ඔබතුමා නියෝජනය කරන කාල සීමාව ගත්තොත් එහෙම දැන් අජිත් දේවප්‍රිය මහත්මයා දීර්ඝ කාලයක් තිස්සේ දැන් ඔබතුමා මේ විශේෂයෙන්ම සේවක සංගමයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මම හිතන්නේ මම නිවැරදි. දැන් අද ඉඳන් නෙමෙයි දැන් සෑහෙන කාලයක් තිස්සේ දැන් මේ අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න හරි පාරට බැහැලා සාකච්ඡා කරන්නට හරි විසඳුම් හොයන්නට හරි නොඑක් නිලධාරීන් අභියසට ඇමතිවරු අභියසට ඕනතරම් යන්නට ඇති. දැන් දීර්ඝ කාලයක් තිස්සේ සමහර දේවල් වලට විසඳුම් හොයන්න ඔබතුමා ඒ වලට සම්බන්ධ වෙලා ඇති. දැන් මේකට මේ විසඳුමක් පෙර තියා දැක්කේ නැද්ද? මේකට කලින් ඉඳන් මේ ප්‍රශ්නේ නවයි කියලා කලින් ඉඳන් දැක්කේ නැද්ද? අවදානන්ජය ඇත්තරම මම විශේෂයෙන්ම ඔබගේ මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙනවා ලංකා විදුලි මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ වශයෙන් නියෝජනය කරන්න මට අවස්ථාව ලබා දීම ගැන. ඇත්තටම ඔබ කියන එක හරි. අපි විශේෂයෙන්ම අපි දේශපාලන වෘත්තීය සමිතියක්. අපි එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතිය තමයි ජාතික සේවක සංගමය. හැබැයි අපේ රජයන් වලනොත් උණු වැරදි තමයි අපි මේ ගෙවමින් පවතින්නේ. ඒක ශ්‍රී ලංකාවේ වේවා UMP වේවා වෙනත් පක්ෂයක් වේවා ඔවුන් ඒවාට අදාළ විදිහට අදාළ තීන්දුව తీරන ගත්තේ නැති ප්‍රතිඵලයක් තමයි අපි මේ ජනතාවයි අපි හැමෝම භුක්ති විඳින්නේ. හැබැයි මේවා හැමෝම මේ ජනතාවත් මේවට වග කියන්න ඕන. මොකද යම් අවස්ථාවලදී ඇති වෙන සත්‍යයන් ඒ පරිසර සත්‍යයන් වලදී වුණොත් යම් වෙලාවට විරුද්ධ වෙලා තියෙන ඒවා ඇති කරදී බලාගාර. විශේෂයෙන්ම 1984 අපිට සාම්පූර් බලාගාරය එනවා මෙගාවට් 500ක්. මේ මෙගාවට් 500ක බලාගාරයේ 87 වෙනකොට මම දැන් කමිෂන් කළා 92 දී බලාගාරයේ නිෂ්පාදනය ආරම්භ කරන්න තමයි කටයුතු කළේ. නමුත් ඒක 92 ඊට පස්සේ ඒ කියන්නේ 92 වර්ෂයේ ඉඳලා විදුලිය දෙන විදිහට තමයි කටයුතු කළේ. නමුත් ඒ වෙලාවේ රජයන්නේ කටයුතු තීන්දුව తీරන ගත්තත් අවාසනාවකට ඒවා දේශපාලන හැලහැප්පීම් ඇවිල්ලා ඇත්තටම යහපාලන රජයේ තියෙන වෙලාවේ 2015 තීන්දුවක් ගන්නවා සාම්පූර් බලාගාරය කරන්නේ නැහැ කියලා. එතකොට ඒ කරන්නේ නැති එකේ මෙගාවට් 500ක් අපිට අහිමි වෙනවා. අද අපි කවුරු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුණත් අපිත් පාරට බැස්සා මේ සහෝදරවරුත් එක්ක ඇත්තටම නොරොච්චෝල විදුලි බලාගාරය ආරම්භ කරන්න කියලා මොන සත්‍යයන් ආවත් අද ඒකේ ඒකත් නැතුව ගියා නම් ධනංජය මෙගාවට් 900ක් නැති වෙලා යනවා. මෙගාවට් 900ක් නැතුව ගියා නම් අද මේ ලංකාවෙන් 4න් එකක් අඳුරටපත් වෙනවා. අද මේ වෙනකොට මම දැක්ක අද ප්‍රවෘත්තිකාශය යනවා ඊයේ වෙනකොට මෙගාවට් 2374ක අපි විදුලිය දවා තියනවා කියලා අපි පරිවර්ජනය කරලා තියනවා කියලා. එතකොට ඊට කලින් දවස් සාමාන්‍ය සතියන්තයේ 2500 2600ක් වගේ යනවා. ඒතර සාමාන්‍යයෙන් මේ වෙනකොට ජලයෙන් නිෂ්පාදනය කරන විදුලිය ඉතාමත් අවම වෙලා තියෙනවා. දැන් අපි කවුරු කොහොම කිව්වත් ජලයේ නිෂ්පාදනය කරන ජල විදුලිය නිෂ්පාදනය කරන එකක් තමයි ඉතාම අවම මිලක්. يعني ඒකට යන්නේ නොරොච්චෝල බලාගාරේ නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්. හැබැයි ඒ වෑදී අපි රජයන් වශයෙන් එක්සත් ජාතික පක්ෂ රජය වේවා පොදු පෙරමුණ හෝ වේවා හැබැයි අපේ බලාගාර ආශ්‍රිතව තියෙන අපේ ඩෑම් ඒ කියන්නේ ජලය රැස් කරන ජලාශ
ඒ ජලාශවල විශේෂයෙන් ගත්තොත් එහෙම වතුර වලට වඩා අපි කියන ඔන්න පිටාර මට්ටමට ආවා, පිටාර වෙන්න වැස්ස ආවා, පිටාර ගැලුවා කියලා. හැබැයි පිටාර ගලනවා තමයි. ඒකෙන් තුනෙන් එකට වඩා තියෙන රොන් මඩ. ඒවා සුද්ධ කිරීමට අපි නියමිත ක්‍රමවේදයන් සකස් කරන්නේ නැහැ. එතකොට ඒ වගේම මේ රජයන් යම් යම් ඔය දැන් අපිට කියන්නේ මාෆියා වලට යනවා යටත් වෙනවා කියලා. හැබැයි මාෆියා වලට මං හිතන්නේ විදුලි බල මණ්ඩලයේ කිසිම ඉහළ ඉඳලා පහළ වෙන සේවකයෙක්වත් අයිති වෙනවා කියලා. ඒක ඇත්තටම දේශපාලනික වැඩක්. දේශපාලනේ දැන් මේ වෙනකොටත් යම් යම් අරන් තියෙන තීන්දුව තියෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇත්තටම දැන් ඔය දිගු කාලේ ජන්න සැලැස්මවල ඒවා ඒ ආයතනයේ ඉන්න සේවකයන්ට ඉන්න නිලධාරීන්ට වෘත්තිකයන්ට පුළුවන් ඉදිරිපත් කරන්න. හැබැයි ඒවා අනුමත වෙන්න ඕන. අනුමත වෙන්න තැන් තියෙනවා. ප්‍රසම්පාදනය වෙන්න ඕන. ඒවට ටෙන්ඩර් කැඳවන්න ඕන. ඒවා මුකුත් වෙන්නේ නැහැ. එතකොට මේක විදුලි ඉංජිනේරුවාට, විදුලි අධිකාරීවරයාට, අනිත් සේවකයාට දෝෂාරෝපණය කළා හරියන්නේ නැහැ. හැබැයි රටේ ඉන්න මහ ජනතාවට අපි එළියට ගියත් කියන්නේ ඔබට ඉහළ වැටුපක් ලබනවා. ඕගොල්ලන්ට නම් මොකද කියන එක තමයි මහ ජනතාව කියන්නේ. මොකද මහ ජනතාවට හැම වෙලාවෙම යන්නේ අපි පාට බහැලා තියෙන්නේ මේ ලොකු වැටුපක් ලබා ගන්න කියන එක. හැබැයි මහ ජනතාව දන්නේ මේගොල්ලෝ සටන් කරනවා මේ දිගු කාල ජන සැලැස්ම ක්‍රියාත්මක කරවන්න. ඒ වගේම දැන්ට තියෙන මේ ජල සම්පත සුරක්ෂිත කරවන්න. අද මේ වෙනකොට බලන්න දැන් මේ වෙනකොට දැන් මේ ජලය නිෂ්පාදනය කරන කොටස යම් කිසි ප්‍රමාණයකට නවත්ත ගන්න ඕනේ මේ වෙනකොට. දැන් අපි යන විදිහට මැයි ජූනි වෙනකම් මම හිතන්නේ වර්ෂාපතයක් ලැබෙයි කියලා. එතකොට දැන් ඉදිරියට එනවා ගොවිතැන කරන්න ජලය අවශ්‍ය වෙනවා, බීමට ජලය අවශ්‍ය වෙනවා. මේවා ඔක්කොම නැති වෙලා යන්න පුළුවන්. ඒතර කොහොමද මහ ජනතාවගේ යටිජල පහසුකම් ඇති කරන්නේ? ඉතින් ඒකට ඒ රජයන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ රජයන් ක්‍රියාත්මක වෙලා දැන් මේ හැම වෙලාවෙම මේ තාප බලාගාරන අසීමිත මිලක් යනවා. දැන් මම දැක්ක මේ සැරේ ලංකාදීප පත්‍රයේ දාලා තියෙනවා බිලියන 95ක් යනවා කියලා මේ හදිසි විදුලිය බිල් දී ගන්න. හැබැයි ඒවට කැමති අය ඉන්නවා. ඒකෙදි මේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට කියන්න බෑ. ඒවා අපේ තැන් වලින් නෙමෙයි ලබා ගන්න. ඒවා ඉහළ දේශපාලන අධිකාරියෙන් තමයි ලබා ගන්න. ඒතර අවුරුදු 3කට දිගු කාල නැතුව ඒවා මේ නිකන් අර ඔබගේ මාතෘකාව වගේ තමයි බහුවර්ණ. ඉරි ගහන්න තියෙන්නේ. ඒ වගේ ටක් ගාලා දේශපාලන තීන්දුව ගන්නවා. විදුලි නිෂ්පාදනය විදුලිය ගන්නවා අපි පෞද්ගලික අංශයෙන්. ඒතකොට කායේ විදුලි බිලටද මේ යන්නේ? ඒතර එක යුනිට් එකක් සාමාන්‍යයෙන් රුපියල් 35ක් 40ක්වත් වුණොත් කාගේ බිලද මේ යන්නේ? විදුලි බල මණ්ඩලය බංකොලොත් වෙන්නේ. අද මේ වෙනකොට විදුලි පාරිභෝගිකයම අපිට බිලියන 43ක විදුලි බිලක් ලබා ගන්න තියෙනවා. ඒව ලබා දීලා නැහැ. ඉතින් කොහොමද එහෙනම් අපි වග කියන්නේ මේවට? ඒ නිසා මම කියන්නේ අපි ඉදිරියට කතා කරමු. මේවට විදුලි බල මණ්ඩලයේ සේවකයා වග කිය යුතු නැහැ. මේ තීන්දුව తీරන ගන්න අය තමයි මේවට කියන්න ඕනේ. හොඳයි. මම හිතන්නේ ඒකටත් පිළිතුරක් ලැබුණා වෙන්නටත් පුළුවන්, සමහරක් විට නොලැබුණා වෙන්නටත් පුළුවන්. දැන් කොහොමනත් මේ තීන්දුව తీරන ගැනීම දේශපාලඥයා සිදු කරනවාලු. මේ සේවක සංගමයන් ඒවට වගකීමක් දරන්න අවශ්‍ය නැහැලු කියලා දැන් මේ සඳහනය ඇතුළත් වෙන්නේ. ඒතකොට මේ බලන් ඉන්න ඔබට හිතෙන්නට පුළුවන් මේ සියලු දේවල් දේශපාලඥයෝ විසින් තීන්දුව తీරන ගන්නවා නම් මේ විදුලි සේවක සංගම් මොකටද ඉන්නේ? හැමදේම එහෙනම් එයාලා කරනවා නම් ඔබතුමාලා වගේ අය සංගම් ඉදලා තේරුමක් නැහැනේ. මේ ප්‍රශ්නේ උග්‍ර වෙනවා නම් උග්‍ර වෙන්න පෙරතියා සූදානමක්, පෙරතියා දැනුම් දීමක්, පෙරතියා හරියට ඒකට චෝදනාවක් හරි මොන හරි දෙයක් ඉලක්කයක් හරි මොන හරි දෙයක් කරන්න සංගමය තුලින් බලපෑමක් හරි කරන්න බැරි නම් සංගමය ඇතුලේ හරි දෙයක් නැහැ කියන මතයක් තියෙන්න පුළුවන්. මේකට කොහොමද සූදානම තිබුණේ? විශේෂයෙන්ම තමන්ජ සියත ආයතනයට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. නවමු වැඩසටහනක් බහුවර්ණ වැඩසටහනට අපිට ආරාධනය කිරීම සම්බන්ධයෙන් කාලෝචිත මාතෘකාවක් පදනම් කරම සාකච්ඡාවක් සංවාදයක් කතිකාවක් ආරම්භ කරලා අපිට ආරාධනා කළා. අපිට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කියන්න ඕන මෙන්න මෙහෙම. දැන් රටේ ජනතාවට කියන්න ඕන ලංකාවේ විදුලි නිෂ්පාදනය අපි සතුව තියෙනවා මෙගොට් 450ක්. ඒ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ජල විදුලි නිෂ්පාදනය අපිට මෙගොට් 1400ක් තියෙනවා. තාප විදුලි තෙල් 1200ක් මෙගාවොට් තියෙනවා. තාප විදුලි ගල් ලංගුරු මෙගාවොට් 900ක් තියෙනවා. සුළං කුඩා ජල විදුලි දැව පුනර්ජනනීය සුනිත්‍ය බල ශක්තිය අපිට මෙගාවොට් 1000ක් පමණ තියෙනවා. රට පුරා ඇති කුඩා ජල විදුලි බලාගාර ගන්න 200යි. එතකොට වහලේ මත ඉදිකර සූර්ය කෝෂ මේ කියන්නේ සුනිත්‍ය බල ශක්තිය. ඒ කියන්නේ ෆැක්ටරි නිවාසවල ස්ථාන 30000ක් තියෙනවා. එතකොට ගත්තොත් එහෙම දැන් ලංකාවේ එක පුද්ගල විදුලි පරිභෝජනය ගත්තොත් ඒකක 700ක් වෙනවා. ඉන්දියාව ගත්තොත් 1100ක් වගේ වෙනවා. එතකොට අපි මේ අර්බුදය අපිට දැන් කතාග වහ කරලා ලක් වෙලා තියෙන්නේ අවශ්‍යතාවය සාමාන්‍ය මෙගාවොට් 500ක වගේ එහා මෙහාකුනේ අපිට මේ තියෙන්නේ. දැන් එතකොට දැන් මේක පාලකයෝ හැම විශේෂම මම කියන්නේ මේකට වකියන අංකයකට බව චෝදනා කරනවා
අවුරුදු 73 මේ රට පාලනය කරු පාලකෝ මේකට වක් කියන්න ඕන. මම එහෙම කියන්නේ නිකන් නෙමෙයි. විශේෂම ගත්තොත් එහෙම මේ 1969 පනතට අනුව ගත්තොත් ඒ පනතෙම කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ සම්මත කරු පනතකම තියෙනවා විදුලි බල මණ්ඩලයේ සම්පූර්ණ සැලසුම් සකස් කරන්න ඕන කියලා අවුරුදු 20කට පෙර පන්ති කියලා තියෙනවා. ඒතකොට සම්පේක්ෂණ පද්ධතියට අදාළව ගත්තොත් සැලසුම් වසර 10කට පෙර කරන්න ඕන කියලා තියෙනවා. බෙදහැරීම් පද්ධතියට අදාළව අවුරුදු 5කට කලින් සැලසුම් සකස් කරන්න ඕන කියලා තියෙනවා. 2009න් පස්සේ මේක සම්පූර්ණයෙන් පැවරුණා අධීක්ෂණය කරන්න මහජනපිතා කොමිසමට. එතකොට ලංනිම සාධන ලද ජනන සැලසුම් මහජනපිතා කොමිසමෙන් අනුමත කරන්න ඕන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා මේ දේශපාලකයෝ කරන්න දෙන්නේ නැහැ. එතකොට ඒක මම නිකන් නෙමෙයි කියන්නේ. දේශපාලකයෝ කරන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ මම නෙමෙයි කියන්නේ. මමත් ඒක කියනවා. නෙමෙයි. ඔබ දන්නවා පහුගිය කාලේ අමාත්‍ය ධූරේ ගත්තා මේ දලස් තරහපුරම ඇමතුමා. එතුමා පැහැදිලිවම ජනමාධ්‍ය වල හැමතැනම ගිය තැන් වල කිව්වා මම සොයාගත්තා මේ කොහෙද මේ මාපියාව තියෙන්නේ. මාපියාවක් තියෙනවා. එතුමා පැහැදිලිවම කිව්වා මේක තියෙන්නේ දියවන්නාව ඇතුලේ කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ. දැන් සියල්ල අසාර්ථක වුණාට පස්සේ අසාර්ථකත්වයන් ආයතන ප්‍රධානීන්ට අමාත්‍යාංශ ලේකම්ලට වෙනදාට පාරනවා. හැබැයි ඒ අමාත්‍යාංශ ආයතන වල ඇතැම් අයත් මේකට සම්බන්ධලා ඉන්නවා. නැත්තේ නෑ. හැමෝම නෙමෙයි. හැම වෘත්තිකයටම ඇඟිලි දික් කරන එක වැරදි. අපි දැක්ක කුසිකර මාත්‍යා පහුගිය කාලේ ගත්තා. මේක තමයි සුනිත්‍ය බලශක්තිය රතා ගන්නවානේ. මේක හොඳ දෙයක්. අපි කවුරුත් එක ගයි. අංගයකට ගියත් කවුරුත් දෑත් ඔසල එක තායි පල ගන්නවා. ඒක තමයි අවශ්‍ය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් කොහමද කාබනික පොහොරයි රසායනික පොහොරයි රටේ අරන් ගිහලා අවසන් වුණේ. දැන් අපිට කවන්නේ පාකිස්තානයෙන් ගේන රසායනික පොහොර දාපු හාල්. මේ සංසිද්ධියම තමයි මේ විදුලි බල ක්ෂේත්‍රෙත් වෙන්නේ. මම අහනවා ජනාධිපතිවරයාට පුළුවන් නම් කාටද කියන්න කවුද මේ ජනාධිපතිවරයාට සුනිත්‍ය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න 70% දහත්තිය වෙනකොට හොඳයි. අපි එකඟයි. යෝජනා කරපු අය කවුද කියලා කියන්නකෝ. ඒකට අදාළව සැලසුම් හදපු කමිටුව කවුද කියලා කියන්නකෝ. එහෙම එකක් නැහැ. අපි අහනවා කාබනික පොහොර තමයි ඕකේ. රසායනික පොහොර නෙමෙයි. අපි කවුරුත් එකඟයි. හැබැයි ඒක ජනාධිපතිවරයාට නිර්දේශ කරපු එවන සොයා බලන පසුවිපරම් කරන කවුද අදාළ විශේෂඥ කණ්ඩායම කියන්නේ? ඒකෙත් නෑ මේකෙත් නෑ. මම කියන පුළුවන් නම් ඔය දිනබකවානුත් එක්ක දීපු වර්ෂ ගණනාත් එක්ක දීපු ඒ කමිටුවේ කවුද කියන්නේ එහෙම මොනක්වත් නෑ. අද ගත්තොත් මේ හැම පැත්තම අසාර්ථක වෙලා තියෙන්නේ. මේකේ සියලු පව් මේ රටේ ජනතාව මත තමයි දැන් දම්මින් තිබෙන්නේ. අපි දෛනික අප්ඩේට් එකක් දෙනවා මාධ්‍යයට අද විදුලි බල මණ්ඩලයේවත් අමාත්‍යාංශ බලධාරීන් කතා කරන්නේ නැහැ. අපෙන් තමයි මාධ්‍යයට උලක් ගන්න උදේට හැමදාම අප්ඩේට් එකක් ගන්නෙ මොකද්ද රටේ වෙන්නේ කියන එක. අපිට කැක්කුමක් තිබෙනවා. අපි දැක්ක ඇමතිවරයා පහුගිය කාලේ කියනවා මේක අපේ සතුට කියලා. මේක අපේ සතුට නෙමෙයි. ලංකා විදුලි බල මණ්ඩලයේ ගොඩනැගිලි හැදුවේ අපේ ලේ දහඩිය වලින්. ඒක අපිට කැක්කුමක් තිබෙනවා. පහුගිය කාලේ දැන් නොරොච්චෝලේ විදුලි වැටුණ 3 වෙනිදා. මම කියන්නේ ඔය පළවෙනි විදුලි වැටීම නෙමෙයි. ඒකෙදී විදුලි බල මණ්ඩලයේ බලධාරීනුත් අමාත්‍යාංශ බලධාරීනුත් පැහැදිලිවම කියනවා ඒක කුමන්ත්‍රණයක් කියලා. අපි වෘත්ති සමිතියක් විදියට අපිට වගකීමක් වෙන අපි කියනවා කුමන්ත්‍රණයක් නම් පොලිසිය ගොල්ලන්ගේ බුද්ධ්‍යංශය ගොල්ලන්ගේ අපි කියන්නේ දඩුවම් කරන්න ඕන. මොකද ජනතාවගේ ජීවිතත් එක්ක මේ සෙල්ලම් කරන්නේ කවුරු හරි කඩාකප්පල්කාරී වැඩක් කරලා තියෙනවා නම් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද ජනතාව තමයි කියන්නේ මෙහෙම කුමන්ත්‍රණයක් මේ කඩාකප්පල්කාරී වැඩක් කියලා. හැබැයි එහෙම කියලා අද මේ වෙනකොට මේකෙන් ලිස්ටල යන ස්වභාවයක් තියෙන්නේ. ඒ නිසා මේ අරුබුදය මෙතෙක් රට පාලනය කරු පාලකවක් කියන විදුලි බල මණ්ඩලයේ සේවකවත් කවුරුවක්වත් වක් කියන්න කමක් නැහැ. සම්පූර්ණ මෙතන පාලනය කරු පාලක මේ 73 වසර පාලනය කරු හැමෝම මේකට වක් කියන්න ඕන. හොඳයි රටේ පවතින විදුලි අර්බුදය පිළිබඳවයි අපි කතා බහ කරමින් සිටියේ. පළවෙනි වටේදී අදහස් දැක්වීමක් සිදු කරා එකිනෙකා මේ දෙවෙනි වටයයි මේ අපි මීළඟට අපි ගෙන යන්නට සූදානම් වෙන්නේ. මේ වටේදීත් අදහස් දැක්වීම ඇතුළුව ප්‍රශ්න කිරීම එකිනෙකා අතර සිදු වේවි. හොඳයි දැන් ඇත්තටම මේ මම දැනගන්නට කැමති නන්දන මහත්මයාගෙන් දැන් කොමුණත් මේ හරියට මේ ඉල්ලුම කළමනාකරණය කරගන්න අපොහොසත් වෙලා තිබෙනවයි කියලායි මේ සියලු දේවල් ඇතුලේ සාකච්ඡා වෙන්නේ. අපි එතනින් මේ කතාව ඉදිරියට රැගෙන යමු. ඔව් දනංජය මම මගේ පළවෙනි වටේදීම ඔබට ඉදිරිපත් කරා අපිට මේ වෙනකොටත් මෙගාවට් 4000කට වඩා බලාගාර තියෙනවා. එතකොට මේ මෙගාවට් 4000ට වඩා තියෙන බලාගාරයකින් අපේ පීක් ඩිමාන්ඩ් එක මෙගාවට් 3000ක් වත් නැහැ. එතකොට ඒක කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් ඇත්තටම තියෙනවා. ඒක ගැන අපි තවදුරටත් කතා කරමු. මම මගේ දෙවෙනි වටේ අවධානය යොමු කරනවා ඔබතුමාලගේ
මේ විදුලි අර්බුදය දැන් මේ මෙතන සහභාගී වෙච්ච හැම මහත්වරු ප්‍රකාශ කරා විදුලි අර්බුදය කියන්නේ මොකක්ද කියන එක. ඒ විග්‍රහවලදී යම් යම් කරුණු පැහැදිලි වෙන්නත් ඇති, සමහර කරුණු අපහැදිලි වෙන්නත් පුළුවන්. හැබැයි මේ විදුලි අර්බුදය පිළිබඳව අපි ඇති වෙන්න කතා කරලා තියෙනවා මේ ශාස්ත්‍රයේ ඉන්න අයට ඒ ගැන දැන් මම හිතන්නේ ඕනෝටත් වැඩිය පැහැදිලි වෙලා දිනවා. මේකට විසඳුම් මොනවද කියන එක තමයි දැන් අපි කතා කරන්න ඕන. මම හිතනවා මේ සංවාදයේ ඒ වගේ ධනාත්මක ප්‍රවේශයකට යයි කියලා. අපි සංගමයක් විදියට විදුලි අර්බුදය සඳහා විසඳුම් පාලන අධිකාරියටත් දේශපාලන අධිකාරියටත් විටින් විට යෝජනා කරලා තියෙනවා. එතකොට දේශපාලන අධිකාරිය පැත්තෙන් එන යෝජනාවක් තමයි පුනර්ජනනීය විදුලිය සඳහා ලංකාව යොමු යුතුයි කියන එකට. එතකොට මොන ප්‍රභේය පාවිච්චි කරලා මේ විදුලි අර්බුදයට විසඳුම් වශයෙන් වැඩි වෙන ඉල්ලුම ඇචීව් කරගන්න පුළුවන් වෙන විදිහට බලාගාර අපි හදනකොට විදුලි බල මණ්ඩලයේ බලාගාර හදන්නේ නැහැ. මහා පරිමාණ බලාගාර තියා කුඩා පරිමාණ බලාගාරයක්වත් විදුලි බල මණ්ඩලයකින් විදුලි බල මණ්ඩලයෙන් හදන්නේ නැහැ. එතකොට ඒක පෞද්ගලික අංශයට නැත්තම් කම්පියුටර් බිඩින් වලට ගිහිල්ලා තමයි බලාගාර හදන්නේ. හැබැයි ඒකෙදි ගොඩාක් ව්‍යාපාරිකයන් දේශපාලකයන් මේ ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වෙනවා. එතකොට නොඑක් විදිහේ ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු හින්දා බලාගාර අපේ ජනන සැලැස්මේ කොච්චර දාලා තිබුණත් ඒ සැලැස්මට සීමා වෙලා තියෙන බලාගාර ගොඩක් තියෙනවා. එතකොට මේ බලාගාර වෙලාවට ආපු නැති එක ගැන අපි හැමදාම කතා කරනවා. සාම්පූර් බලාගාරය ගැනත් මෙතන කතා වුණා. හැබැයි සාම්පූර් බලාගාරය කැන්සල් වෙලා දැන් අවුරුදු 6ක් විතර වෙනවා. ඒ අවුරුදු 6න් පස්සේ අපි තවදුරටත් ඒක ගැන කතා කරමින් ඉන්න එකද විදුලි බල මණ්ඩලය නැත්නම් වෘත්තීය විදියට අපේ වගකීම කියන එක ප්‍රශ්න කරන්න වෙනවා මේ වෙලාවේ. ඒ වගේම තමයි පුනර්ජනනීය බල ශක්තිය අපේ පද්ධතියට එකතු කරගන්න පුළුවන් උපරිම උත්සාහය අපි විදුලි බල මණ්ඩලයේ විදියට දරනවද කියන එක ප්‍රශ්නයත් අපිට තියෙනවා. එතකොට ඔබ පාරිභෝගිකයන් දන්නවා අපි රූෆ්ටොප් සෝලාර් ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒකෙදිත් සමහර පාරිභෝගිකයන්ට තමන්ට හැකියාව තිබුණත් ඒ තමන්ගේ වහලේ මත සූර්ය පැනල් සවි කළා පද්ධතියට එකතු කරන්න විවිධ බාධා තියෙනවා. විදුලි බල මණ්ඩලෙ පැත්තෙන් එන්න පුළුවන්, වෙන පාර්ශ්ව වලින් එන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ මහා පරිමාණ බලාගාරයෙන් විදුලි බල මණ්ඩලයට හැකියාව තියෙන්න ඕන ධනංජය මොන බලපෑම ආවත් මේ ඉල්ලුම කළමනාකරණය කරගන්න පුළුවන් වෙන විදිහට සැලැස්මක් හදාගන්න. එතකොට ඒක අවුරුදු 10 15 පහු වෙලා තියෙනවා නම් ඒ සැකස්මේ තියෙන දෝෂයක් ඒක. විදුලි බල මණ්ඩලය සමත් වෙලා නැහැ තමන්ගේ ඒ ඉලක්ක වලට යන්න. එතකොට පුනර්ජනනීය බල ශක්ති ඉලක්කයට යන්න විදුලි බල මණ්ඩලය දැන් අවුරුදු 2ක් තිස්සේ සැලසුම් කරනවා විතරයි. හරිද? එතකොට ඒක සඳහා සැලසුම් සකස් කරනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ පාරිභෝගිකයන්ගේ පැත්තෙන් ඒගොල්ලොන්ට අවස්ථාවක් තිබුණත් මේක තමන්ගේ වියදමින් ඉදි කරලා විදුලි බල මණ්ඩලයට ලබා දෙන්න ඒකටත් අවස්ථාවක් නැහැ. එතකොට මේ සැකස්මේ යම්කිසි දෝෂයක් තියෙනවා කියන එක අපි පිළිගන්න ඕන. එහෙම නැත්නම් පුනර්ජනනීය විදුලි බලය මීට වඩා අපේ පද්ධතියට එකතු කරගත්තා නම් මේ අපි විදුලි අර්බුදයක් ගැන කතා කරනකොට යම්කිසි සහනයක් ගන්න පුළුවන් අවස්ථාවක් ඒක. ඒ අවස්ථාව හිතාමතා මගහරින්නේ මේ අනිත් මහතුරු කිව්ව මාෆියාවට විදුලි බල මණ්ඩලයේ සේවකයෝ සම්බන්ධ නැහැ කියලා. මට හිතෙනවා එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොට අපි සංගමයක් විදියට දිගින් දිගටම ප්‍රකාශ කරලා තියෙනවා. මම උදාහරණයක් දෙන්න. මේ තියෙන්නේ ලක්දානි පවර් ප්ලාන්ට් එක විදුලි බල මණ්ඩලයේ ගිවිසුම් ගැහුවේ ඒකේ ගිවිසුම් කාලය ඉවරනන් පස්සේ ඒක විදුලි බල මණ්ඩලයට අයිති වෙන විදියට. නමුත් මේ ඒකට දාපු කමිටුව නිර්දේශ කරනවා
ඒක ගන්න සුදුසු නෑ කියලා. මේකේ කිසිම දේශපාලනයක්ගේ අත්සනක් නෑ. එතකොට මේ බලාගාරය ලංකාවෙන් ගලවගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි සැකයක් තියෙනවා මේ පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක. හොඳයි. දැන් මේ කතාබහ ඇතුලේ සිදුවෙච්ච ප්‍රධානතම දෙයක් තමයි මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව. දැන් මේක මේ රටේ නගා සිටවන්න කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් ක්‍රියා කරා වසර 2ක් තිස්සේ කියලා කිව්වා. නමුත් මා විශ්වාස කරනවා දෙකකට එහා ගිය කාල සීමාවක සිටන් ওই පිළිබඳව සැලසුම් දියත් කරපු දේශපාලඥයෝ පවා හිටියා. කොහොමුණත් මේ විදුලි ජනන සැලැස්මේ මහජන මතය මේ මහජනයන් කියනවා මේ ඒකාධිකාරිය දරා සිටිනවයි කියලා විදුලි ඉංජිනේරු සංගමය. මේට බාල්දි පෙරලනවයි කියලාත් කියනවා. මොකද මේක ඇත්තක්ද කොහොමද මේ කාරණාව? ඔබගේ සංගමයලු මේකට බාල්දි පෙරලන්නේ. ආපහු අර ගැලරී කතාව තමයි කියන්න වෙන්නේ. ඕක තමයි ජනතාවට හැම වෙලේම මාතෘකාවක් දෙන්න එපා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපේ නන්දනනේ කිව්වා විදුලි බල මණ්ඩලයෙන් බලාගාර හදලා නැහැ කියලා. මේ ඒපරදා ඕපන් කරපු 100 මෙගාවට් වින්ඩ් පවර් ප්ලාන්ට් එක CBK ඉංජිනේර්ස්ලා හැදුවේ. ඒක හදපු විධානපතිරත මහතා ජනතාවට දැනගන්න කියන්නේ මේ අන්සංග හීරෝස්ලා. මේ මිනිස්සු නිකම්ම කාලය බලතෑන් වෙයිල යනවා කවුරුත් මතක්වත් කරන්නේ නැහැ. ඔහු මෙයගේ කැන්සර් එකක් හැදිලා. කැන්සර් එකේ අවසාන අධීරයේදීත් ඔහුට කතා කරගන්න බැරුව වතුර බිබී මීටින් වලට ඇවිල්ලා ඉවර වෙලා මේ බලාගාරය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන සහාය දක්වන්න ඔහු කැප වුණා. වෙන මිනිස්සුෙක් නම් කැන්සර් දීලා අන්තිම මාසේ ගෙදර ඉන්නේ. විධානපතිරත මහතා මේ බලාගාර හදන්න අන්තිම මොහොත වෙනකම් මීටින් වලට ගිය මිනිස්සෙක්. එහෙම ඉංජිනේරු තමයි මේ විදුලි බලාගාර හැදුවේ. ඒ නිසා මුලින් මේක නිවැරදි කරන්න විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු බලාගාර හදන්න පුළුවන් අපිට. අපිට නැති සල්ලි. නැත්තම් බලාගාර හදන කෙනෙක් ලොකු වැඩක් නෙමෙයි. ඒක අංක 1. අංක 2. නන්දන කියනවා අපේ හැම වෙලෙම සැලසුම් බලාගාර ප්‍රමාද වෙනවා කියලා. පැහැදිලිව ප්‍රමාද වෙනවා. ඒක ප්‍රමාද වෙන විදිහ මම කියන්නම්. විදුලි බල මණ්ඩලයේ නියාමනය කරන්න මහජන උපකත කොමිසම් සභාව දැම්මා. නමුත් ඔබ දැකලා තියෙද අපේ තව සේවා සපයන ආයතන යුටිලිටිස් තියෙනවානේ. වෝටර් බෝඩ් එක, සිපෙට්කෝ එක. මේවට නියාමන ආයතන නැහැ. ඒ CBK විතර නියාමනය වුණේ. හේතුව විදුලි බල මණ්ඩලයේ තීරණය කළා අපි නියාමනය විය යුතු ආයතනයක් කියලා. එතකොට මේ මහජන උපකත කොමිසම් සභාව පිහිටවන්නේ විදුලි බල මණ්ඩලයේ සහායෙන්. අපි ඇත්තටම මහජන උපකත කොමිසම් පිහිටවුවා අපි බලාපොරොත්තු වුණේ විදුලි බල මණ්ඩල එක පැත්තක තියෙනවා දේශපාලන අධිකාරී එක පැත්තක ඉන්නවා මහජන උපකත කොමිසමේ ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන් එකකට මැද ඉඳගෙන අපෝ ඉන්සියුලේට් කරා මේ දේශපාලනික බලපෑම් වලින්. දැන් උදාහරණයක් විදිහට අහනවා ඒ සාම්පූර් ගැන තාම කියවන්නේ කියලා. අපි සාම්පූර් ගැන තාම කියවන්නේ ගිය අවුරුදු නොරෙච්චෝල නැවැත්තුවා ඒක ගැන 2026 කියවන්න වෙන හින්දා. ඒක මතක් කරන්න අපි සාම්පූර් ගැන උදාහරණයක් අරගෙන. සාම්පූර් බලාගාර නවත්තන්නේ කියලා ජනාධිපතිවරයා තීරණය කරපු වෙලාවේ PUCSL එකට තිබ්බ පුළුවන්කම සාම්පූර් හදන්න නැත්තම් විනාශයි කියලා කියන්නේ. නමුත් ඔවුන් කරේ මොකද්ද? ජනාධිපතිවරයා තීරණය ගත්ත ගමන් මොන් ලයිසන් එක කැන්සල් කරා. ඊට පස්සේ 2016 වුන් කියනවා ඔන්න 2026 ලයිට් කපාවි කියලා. මෙහෙම එකක් කරන්න අපිට කමිෂන් එකක් ඕනද? ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. ජනතාවගෙන් මම අහන්නේ තාමත් මේ මාෆියා කියනක ඔබ ඔළුවේ තියෙනවා නම් මේ අපි කියන දේ පොඩ්ඩක් චුට්ටක් හිතර ගන්න. අපි කියන්නේ අඩු වේදම් බලාගාර හදන්න ඕනි. හැදුවේ නැත්තම් ලයිට් කපන්න වෙනවා. ලයිට් කැපුවේ නැත්තම් අධි වේදම් බලාගාර ඩීසල් මාෆියා වලට යන්න වෙනවා. එතකොට අපිට ඩීසල් මාෆියාවක් තියෙනවා නම් ඔය කතාව කියන්න උවමනාවක් නැහැ. මේක උදාහරණයක් විදිහට මේ 2006 ගේ නිවුස් පේපර් ආටිකල් එකක්. මව්බිම පුවත්පතේ. 2006 කියන්නේ ලබන වසරේ සිට යලිත් පැය දෙකක් විදුලිය කැපේ. මේ 2006 කියන්නේ මේ නොරොච්චෝලේ බලාගාරය හැදුවේ නැත්තම්. දැන් ඔබ ආපහු අහන්න ඔබේ හිතට ඔබට මේ වගේ කතාවක් මතකද? පැහැදිලිනේ? ජනතාවගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ මේක. දැන් මේක අපි කිව්වට ඔබට මේ බලාගාරය අපි හදන්න කරපු අරගලය මතකද? මට එහෙම විදුලි අධිකාරිවරුන්ගේ සංගමයෙන් නම් එහෙම බලාගාරයකට අරගල කළා කියලා මතකයක් නැහැ. මම දන්නා මේ හැම වෘත්තීය සමිති නායකයාම මේ එළියට බැස්ස අරගල කරන්න ලියුම් නම් දාන්න නැති. නමුත් ලියුම් වලට වැඩ වෙන රටක් නෙවෙයි ලංකාව කියන්නේ. ඊට පස්සේ මේ 70% රිනියුබල් එනර්ජි වලට අපි යන්නේ නැත්තේ ඇයි? මම නන්දනගෙන් ආපහු ප්‍රශ්නයක් අහන්න. නන්දන වැඩ කරන්නේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක වැඩ කරලා එක්ස්පීරියන්ස් තියනවද? ඔව් මම ඩිස්ට්‍රිබියුෂන් පවර් ස්ටේෂන් දෙකේ පවර් ස්ටේෂන් ඩිස්ට්‍රිබියුෂන් ඩිපෝ එකේ සෝලාර් ප්‍රොජෙක්ට් එක ආපු කාලේ ඩිපෝල් හිටියද? එතකොට මම නන්දනගෙන් අහන්නම් ඕක. ගෙදරකට අපි 10 කිලෝවොට් ප්ලාන්ට් එකක් එකපාර ගිහින් ගැහුවොත් නන්දන මොකද වෙන්නේ? අපි නන්දනගෙන් උත්තරේ ගත්ත හැකි. නන්දන එක්ස්පීරියන්ස් තියෙනවා යාට උත්තර දෙයක්. අපි හිතමුකෝ ගෙදරට 10 කිලෝවොට් ප්ලාන්ට් එකක් අපි ගිහිල්ලා බ්ලයින්ඩ් කනෙක්ට් කරනවා.
ඒක අපි ක්ලියරන්ස් දෙන්නේ ඒ ටෙක්නිකල් මේ ඇයි ඒක ක්ලියරන්ස් එකක් දෙන්නේ? ඔබ පැහැදිලි කරන්නේ ඔබම පැහැදිලි කරනවා. දැන් ඔබ කියනවානේ මේ කකුලෙන් අදිනවා කියලා. ඔබම පැහැදිලි කරන්න ඔබ විදුලි අධිකාරියෙක් කියලා ඩිපෝ එකේ හිටියා නම් ඔබට පුළුවන් දෙනම තියෙනවා ඔබට ඒක පැහැදිලි කරන්න. ඔබතුමා දීර්ඝ උත්තරයක් බලාපොරොත්තු වෙනවා මට සරලව කියන්න. සරලව වචන දෙකෙන් තුනෙන් කියන්න පුළුවන්. සරලම කිව්වොත් ඒ කැපැසිටි එක දෙන්න පුළුවන්ද කියලා අපි විදුලි බල මණ්ඩලයේ විදිහට ඒක පරීක්ෂා කරනවා. ඇයි පරීක්ෂා කරන්නේ? පරීක්ෂා කරලා ඒක තවදුරටත් ඒක සම්බන්ධ කරන්න බැරි නම් මම කියන්නේ ඔබතුමා එන්න හදන තැන මට තේරෙනවා ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ නෑ වෙලාව යනවා. සරල හේතුව මේකයි. ඔබතුමා ඔබ දැනුවත් වෙන්න සරල උත්තර දෙන්න 10 කිලෝවොට් ප්ලාන්ට් එකක් ලයින් එකට කනෙක්ට් කරලා ලයින් වෝල්ටේජ් එක වැඩි වෙනවා. රයිට්? ඒක තමයි සරල වචන කීපේ උත්තරේ. ඒක නිසා අපි ලිමිට් කරලා. ඒක තමයි මම ඔබතුමා ලයින් වෝල්ටේජ් එක වැඩි වුණාම අපිට ඒකට තියෙන විසඳුමක් තමයි මම දැක්කා මේක ගැන මම කතා කරාම එක්තරා ප්‍රසිද්ධ නෑ ඔය මේ සෝලා කැම්පේන් එකකින් මගේ ෆොටෝ එක දාලා මෙන්න මේ සෝලා ගැව්වහම මේ ගෙදර බඩු පිච්චෙනවා කියලා ඉවරලා මගේ ෆොටෝ එකක් දාලා තිබ්බා. ඒක යට සෑහෙන කමෙන්ට්ස් තිබ්බා. හැබැයි මම ඕක එක්ස්ප්ලেইন කරන එක ගැන වීඩියෝ එකක් දාලා තිබ්බා ඒ නාලිකාවක. ඒක මිනිස්සු බලන්නේවත් නෑ. ඒක තමයි මම කිව්වේ ගැලරියට කරන කතාව කියලා. ඔන්න තමයි ප්‍රශ්නේ. එතකොට ඕක ඇත්තටම අපි ප්‍රොපෝස් කරන්නේ රටේ ජනතාවට අවශ්‍ය නැ සෝලර් ප්ලාන්ට් එකක් ගහ ගන්න බැටරි බැංක් එකක් ගහ ගන්න. එහෙම වුණොත් ඔය CB එකට සම්බන්ධ නොවි තමන් ගෙදර charge කරගෙන අපිට රැට ලයිට් on රැට හඳේලියෙන් දුවන්නේ නැහැ නේ සෝලර්. එතකොට රැට අපිට පුළුවන් අර බැටරි බැංක් එකෙන් සප්ලයි අරගෙන මේ පීක් ඩිමාන්ඩ් එක අඩු කරගන්න. මේ සම්බන්ධව අපි දැනුවත් කරලා තියෙනවා ආයතන. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ගැන කතා කරන්න අපි යෝජනා කරාට ඔබ හොයලා බලන්න මේක කිව්ව ගමන්ම කොතනින්ද හිර වෙන්නේ කියලා. හොඳයි. ඔබතුමායි මේ කාලය අවසානයේ අපි ඉදිරියේදී ඔය පිළිබඳව තවත් කතා බහ කිරීමක් කරමු. දැන් මේ අජිත් දේවප්‍රිය මහත්තයා මතක ඇති කාලෙක නෑ නේද මේ විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශය දෙකට කඩලා ගිය කාලයක් නේ. එහෙම මතකයක් මම හිතනවා ඔබතුමාට නැතුව ඇති කියලා. මේ ගොඩක් වෙලාවට මේ අමාත්‍යාංශ දෙකම එකටනේ ගොඩක් වෙලාවට සම්බන්ධ වෙලා තිබෙන්නේ. දැන් මේක මේ එක්තරා විදියක මේ කබෑතිල්ලක් ගැන සඳහන් කිරීමක් කරනවා. මේකද ඔබතුමාගේ ඔය සංගමය ඇතුලේ ඔය පිළිබඳව එහෙම මොකක් හරි අදහසක් තියෙනවද? මේක දෙකොල්ලෝ කඹා දිනවද මේ කාරණාව ඇතුලේ? ඕදරංජ දැන් මට හම්බුණා මේ 2019 වර්ෂයේත් මෙහෙම හදිසි විදුලි බිල් දී ගැනීමට අවසර ඉල්ලලා තියෙනවා. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අවසර දීලා ඉල්ලපු එක ඒ පර්සනලි බල්ලා ටීම් එකට ගන්න කියලා තියෙනවා. ඒ වගේම අපේ ඉංජිනේරු මහතුරු අස්සම් කල්ලා යවනවා මෙච්චර මෙගාවට් 200ක විතර ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. ඇත්තරම දැන් මෙතන දැන් අපිට ඔබට පේනවා ඇති අපි දැන් මහජනතාව හැටියට බැලුවොත් විශේෂයෙන්ම අපි විදුලි බල මණ්ඩලයේ සේවකයෝ කියන එක පැත්තකට දාලා මහජනතාව හැටියට බැලුවොත් බලශක්ති ඇමතිවරයා කියනවා විදුලි බල මණ්ඩලයට ඩොලර්ස් වලින් ගෙවන්න කියලා. එතකොට සාමාන්‍ය පාරිභෝගිකයා බලනවා ඩොලර්ස් වලින් නෙමෙයිනේ අපි විදුලි බිල ගෙවන්නේ අපි රුපියල්නේ ගෙවන්නේ. එහෙනම් මේ මොනසට පිස්සුද? ඉතින් ඒ වගේ දැන් දෙපැත්තක් ඇදෙනවා. එතකොට ගම්මන්පිල මහත්තයාට අයිති අමාත්‍යාංශයේ තියෙන විදුලි බිල ගෙවන්නේ රුපියල් වලින්දී විදුලි බල මණ්ඩලයට. ඒ මහත්තයා කියනවා අපිට ඩොලර් වලින් ගෙවන්න කියලා. හැබැයි රටේ ඩොලර් අරුබුදයක් තියෙනවා. ඩොලර් නැහැ. මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය ඒවා වලට අදාළ මුදල් බාණ්ඩ ගන්න විදිහක් නැහැ. ඒක ඇත්ත අපි පිළිගන්නවා. හැබැයි විදුලි බල මණ්ඩලයට ඩොලර් වලින් ගෙවන්න බෑනේ. අපි විශේෂයෙන්ම ඒ ශ්‍රේණියේ අපි සේවාවක් සපයන ආයතනයක්. ඔබ හිතන්න මේ වර්ෂ 15කට ආසන්න කාලයක් තිස්සේ එක යුනිට් එකකට රුපියලක් වැඩි කළා නැහැ. අපි පෞද්ගලික කඩයක් කරා නම් සන්ලයිට් කැටයක් ගත්තා නම් රුපියල් 4ට 25ට දුන්නාම මොකද්ද වෙන්නේ? කඩේ බංකොලොත් වෙනවා. අපි හැමදාම මේ විදුලි බල මණ්ඩලයේ පාඩුයි මහා මිනිසුන්ට පෙනෙන විශාල අර්බුදයක් තියෙනවා කියලා. කවුද මේ අර්බුදය ඇති කරන්නේ? මේ අපේ 25000ක් වූ මේ සේවක මණ්ඩලයේද? නෑ. ඊට පස්සේ අපි විදුලි බිල වැඩි කරන්න කියලා ඉල්ලුවොත් කාගාවටද යන්නේ? මහජන උපයෝගිතා කොමිෂන් එකට. ඒගොල්ලන් තමයි බලය දීලා තියෙන්නේ. දැන් ඔබ දකින්න නැති මහජන උපයෝගිතා කොමිෂන් එකේ සභාපතිවරයා කියනවා අපි කියන්නේ නැතුව ලයිට් කැපුවා කියලා. එතකොට මම දැක්ක එක තැනක් කියලා තියෙනවා මෙගාවට් මෙච්චර ප්‍රමාණයක් ඉතුරු වුණා කියලා. එතකොට මේ කවුරුත් මේ ආසාවට ලයිට් කපනවා නෙමෙයි. මහජනතාව පීඩාවටපත් වෙනවා තමයි. හැබැයි අපිට තියෙන වතුර ටික ඉතුරු කරගන්න ඕන. බලශක්තිය අමාත්‍යවරයා කියනවා නම් අපිට තෙල් දෙන්නේ නැහැ කියලා මොකද්ද කරන්නේ? දැන් මේ වෙනකොට කැල්තිස්ස බලාගාරයේ ඒ GT7 එකේ ඉඳලා කොටස් ටික වැඩ කරන්නේ නැහැ. තෙල් නැහැ. දැන් අද හවස 5ට තමයි සබුගස්කන්ධ බලාගාරය දුවන්න පටන් ගත්තේ. එතකොට චක්‍රීය බලාගාරය විතර දැන්ට දුවනවා. ඒතර බාජ්‍යකටත් අද තමයි බාජ්‍යක දුවන්න පටන් ගත්තේ. එතකොට මේ විදුලිය අඩු වෙන්නේ නැහැ. දැන් අපි යන්නේ විශේෂයෙන්ම දනංජය තාප බලාගාර මත යැපෙන විදිහක් තමයි දැන් අපි විදුලිය බලවන්නේ යන්නේ. ඒකයි මේ විදිහ අරුබුදයක් ඇති වෙලා තියෙන්නේ. කවුද මේවට මුදල් දෙන්නේ? දැන් විශේෂයෙන්ම ඔබ බලන්න 2020 කොරෝනා වසංගතයත් එක්ක පෙබරවාරි මාසයේ තිබුණු ලයිට් බිලට ගලපන්න කිව්වා අර මාර්තු අප්‍රේල් මැයි බිල මගේ අසල්වැසියගේ බිලක් තිබුණ රුපියල් 27000ක්. ඔහුගේ පෙබරවාරි මාසයේ බිල රුපියල් 8000යි. කවුද නැවත මේක මේ රීම්බර්ස් කළේ? දුන්නද අපිට මේ මහා භාණ්ඩාගාරයේ විදුලි මණ්ඩලයේ මේ සල්ලි? එහෙනම් කොහොමද මේ විදුලි මණ්ඩලයේ ලාභයට දුවන්නේ?
අපි විශේෂයෙන්ම හැම ඔබ බලන්න හැම වෙලාවෙම මේ අනිත් ආයතන කිසිවක් මේ විදිහට දුවනවද කියලා. දැන් මේ වෙනකොට තියෙනවා පාරිභෝගිකව හිතන්න ඕන ඔබගේ විදුලිය අපි සපයන්න දැන් බිලියන 43ක් අපිට ලැබෙන්න තියෙනවා. ඉතින් බලන්න කාගේ සල්ලිද මේවා? මේ විදුලි බලමන්නේ අය විතු සල්ලි. මේ රටේ සල්ලි. මේව නැති වෙලා යනවා නම් මේ දේශපාලකයෝ තීරණ ගන්න ඕන. තවත් කියනවා මේ මදිවට මේ ටික කපන්න ලයිට් කපන්න දෙන්නේ නැහැ. පාරිභෝගිකයෝ අපිත් එක තරහ වෙයි. හැබැයි මේ ආයතනයේ දිවුවොත් තමයි ඔබට ඒ ක්‍රියාකාරීත්වය එන්නේ. අද බලශක්ති ඇමතිවරයා කියනවා මම දුවන්නේ මම තෙල් දෙන්නේ ගමනාගමනයට සහ මේ තියෙන මේ කම්පැනිස් දුවන විතරයි කියලා. ඒතර කම්පැනිස් දුවන්නේ කොහොමද විදුලි බලය නැත්නම්? ඒතර මැෂින් එක කැරකෙනවද විදුලි බලය නැත්නම්? ඒ මහත්ය ඔය තරම් දේශහිතයිසී මහත්මයෙක් නම් දැනගන්න එපා කොහොමද මේක වෙන්නේ කියලා. විදුලි බල මණ්ඩලය පණ ගහලා ඉන්න ඕන මහ ජනතාවට මුදල් ලැබෙන්න නම් ආර්ථිකය සවිමත් වෙන්න නම් අපිට කොහෙන්ද අපි දැන් අපේ ඇමතිවරයා IOC එක කතා කළා. ඇත්තටම දැන් එතුමා එතන කැබිනට් සාමූහිකත්වයක් නැති හන්දා ඒකුණි අපි කොහෙත්ම කැමතිනේ IOC එකත් එක්ක සම්බන්ධ වෙලා විදුලිය ගන්නවට. ඕන් අපේ ඩීඩ් එක වගේ අපේ තියාගනි බලාගාරයක් රයිට් අපි විදුලිය දෙන්නම් එහෙනම් ඕගොල්ලෝ සල්ලි දුන්නා නම් මේක මෙහෙම වෙනවා කියලා. එහෙනම් ඒව යන්නේ වෙනත් රටවල් වලට අපේ මේ වටන සම්පත්. එතකොට මේ තියෙන බලාගාර මේ හදලා තියෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ විජේසුරේන්ද්‍ර පරපුරේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ මේවා. ඒවා විනාශ වෙන්න දෙන්න බෑ. එතකොට මේකේ ඉන්න මේ අපි කොච්චර සේවාවක් සපයනවද බලන්නකෝ. කොරෝනා කාලේ ඔබ ඉන්නේ නැති ගෙදර ඔබට විදුලිය නැති වෙලා ගියාද? අපේ සේවකයෝ කොච්චර කැපවීමෙන් වැඩ කළාද? එහෙනම් ඇයි අර විදුලි බිල අර විදිහට කරන්නේ? දේශපාලකයන්ට තියෙන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්මයා නොරොච්චර බලාගාර ඉඳලා කිව්වා 110ක විදුලිය අඩු කරන්න පුළුවන්. දැන් මේකේ 300ක් එනවා 900ක් එනවා කියලා. හැබැයි ඒව වැඩි වෙන්න කවුරුත් කතා කරන්නේ නැහැ නේ. ඒක තමයි මේකේ ලොස් එක. ඉතින් දැන් හැමෝම කතා කරනවා දැන් කෙටි කාලින විසඳුම තමයි හදිසි විදුලිය බිල් දෙන එක එමර්ජන්සි පවර්. ඒ අරින්න වෙන විසඳුමක් දැන්ට නැහැ. දැන්ට කවුරු කිව්වත් මේ මහත්මයා කිව්වා සම්පූර්ණ බලාගාරය ගැන අපි කතා කරනවා කියලා. සම්පූර්ණ බලාගාරය ගැන අපි කතා කරන්න ඕන. අපේ සම්පත් නැති වෙලා ගින් තියෙන්නේ. මොන දේශපාලකයා තීරණ ගත්තත් ඒවා අපි කතා කරන්න ඕනේ. ඒවා කතා නොකර ඉඳලා හරියනවද? අපි පාරට බැස්සේ නැත්නම් මේ ඉංජිනේරු සංගමයේ අපේ රංජන ජයලාල්ලා අපි සියලුම සමිති එළියට බැස්සේ නැත්නම් නොරොච්චෝරේ බලාගාරයේ කොච්චර මේ ගැටලු ආවද? ඩස්ට් එක වැටෙනවා කිව්වා. නොයෙකුත් දේවල් විනාශ වෙලා යනවා කිව්වා. අපි එළියට බැස්සේ නිසා තමයි ඒක මේ මෙගාවට් 900 හදා ගන්න පුළුවන් උනේ. ඉහළ කොත්මලේ බලාගාරයට යම් දේශපාලකයෝ බලපෑම් එල්ල කරා. අපි එළියට බහලා කෑ ගහලා බලපෑම කරන නිසා තමයි දේශපාලකයන්ට ඒක හැදුවේ. අද වුණත් ඒ නිෂ්පාදනය ලබා දෙන්නේ ඒව නිසා. කවුරුත් ඒව කතා කරන්නේ නැහැ. කියන්නේ විදුලි බලයේ ඉන්න අය හොරු මෙච්චර පඩියක් ගන්න මෙහෙමයි. ඒක කියලා හරියන්නේ නැහැ. විදුලි බලය ලැබෙන්නේ ඇයිද කියන එක අපි විශේෂයෙන්ම මේ වෙනකොට අපි කැමති නැහැ කොහෙන්ම විදුලිය නැති කරලා දෙන්න. අපි කැමති අපි අඛණ්ඩ සේවයක් ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දැන් මේ මෙතුමා කිව්වා වගේම දැන් ඇත්තටම රටේ ජනතාව විදියට ඔබගේ වාහනේට නිකන් තෙල් ගහන්නෙත් නැහැ. ඔබ නිකන් ගෙදර විදුලි බල්බය පත්තු කරගෙන ඉන්නෙත් නැහැ. ඔබ හැම දෙයක්ම සල්ලි දීලා කරන්නේ. කවුරුත් නිකන් කිසි දෙයක් කරන්නට යන්නේ නැහැ. කොහොමුණත් ඔබට මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම දැනෙනවා ඇති. මොකද මේ ඍජු බලපෑම තිබෙන්නේ ඔබට නිසා. දැන් ඇත්තට මේකේ වගකීම දේශපාලඥයන්ට විතරක්මද මේක ලබා දෙන්නේ? මේක දේශපාලඥයෙකුගේ විතරක් වගකීමක්ද? මේක වග කියන්න ඕනේ අය විතරක්මද? මම ඒකට හොඳ උත්තරයක් දෙන්නම්. අපේ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා මේ පහුගිය ඉල්ලා අසුණා. එතුමා ඉල්ලාස් වෙලා යන්න කලින් එතුමා අපේ වත්මන් සමාජිකාරයා ලිපියකින් දැනුම් දීමක් කරනවා. මෙගොට් 300ක් විදුලිය මිලදී ගන්න තීරණය කළා. හැබැයි ඒ වගේම මේ සොයා බලන්න ඕන මොකද 2019 සැප්තැම්බර් 6 වෙනිදා අධ්‍යක්ෂ මණ්ඩලයේ විදුලි බල අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා මෙගොට් 150යි ජනක යන්ත්‍ර 3ක් ලංකාව විදුලි බල මණ්ඩලය මිලදී ගන්න. අපේ ඉල්ලාස් වෙච්ච සභාපතිවරයා තමයි මේ කියන්නේ සමාජිකාරිවරයාට. හැබැයි ලංකාව විදුලි බල මණ්ඩලයේ නිලධාරී මම හිතන්නේ දැන් කියන්නේ මාපියාවක් තියෙනවා කියලා. මේක හැමෝටම හරි මාපියාවක් තියෙනවා. එතකොට ලංකාව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මේක අවශ්‍ය නැහැ කියලා කිව්ව නිසා අමාත්‍ය මණ්ඩලය මේක අයින් කරගත්තා. ඊට පස්සේ මේක ගත්තා නම් 2020 ඔක්තෝබර් මාසෙනකොට මේ ටර්බයින් 3 ලංකාව විදුලි බල මණ්ඩලය සතු වෙනවා. දැන් 500ක වගේ අපි හිඟියන්නේ තියෙන්නේ. එහෙනම් 450ක් මේවට අපිට අපි සතුව තියෙනවා. ඒ කියන්නේ ඒතර වහම ඒ අයට දඩුවම් කරන්න කියලා. ඊටමත් පැහැදිලි. ඉල්ලාස් වෙච්ච සභාපතිවරයා විදුලි බල මණ්ඩලය ඉදලා. එතුමා මේ කිව් එක මම විශ්වාස කරනවා වගකීමක් ඇතුව කිව්වේ කියලා. විදුලි බල සභාපතිවරයෙක් කියන්නේ සෙල්ලම් කියන්නේ නෙමෙයිනේ. ඒතර කෝ මේකට ගත්ත ක්‍රියාමාර්ගය දැන් ගන්න එපා. ඒක තමයි ධනංජය මම දිගින් දිගටම කිව්වේ පොලිසිය අපේද.
ආණ්ඩුවේ. බුද්ධ්‍යංශ අපේද? ආණ්ඩුවේ. සභාපතිපත් කරන්නේ අපිද? කැබිනට් එකේ ඉන්න අය බබ්බුද? මේගොල්ලෝ දන්නේ නැද්ද? ඒතකොට මේවට දන්නේ නැහැ. ඇයි ඒ? විදුලි බල මණ්ඩලයේ ඉන්නවනම් මේ මාපියාව දල සහපිරම කිව්ව මහත්තයා කිව්වා වගේම ඒ දෙක එකට ගෑවිච්ච එකක්. ඒක සමස්තයට පටවන්න බෑ. එහෙම ඉන්නවා. හැබැයි මේක සම්බන්ධයෙන් මමත් යම් ප්‍රමාණයක් මේක දන්නවා. ඔව්. කවුද මේ ගත්තේ කියලා තීන්දුව? මම කියන හිටපු සභාපතිවරයාට මම ගියා නේ. ඉන්නවද මන් දන්නේ. හරි. එයා ඉන්නවනම් එයා හරි ගියා නම් හරි එයාට කියන පරිණාඩු මහත්තයාට අපි අධ්‍යක්ෂ කුසල සහාය පළ කරනවා. වහම මේකට විරුද්ධ පරීක්ෂණ පවත්තන ගෑවුනොත් කොට ගිටන් ගෑවෙනවා. හිටපු අමාත්‍යාංශ ලේකම්වරු ඇයි ලංකාවෙන් පැනලා ඕස්ට්‍රේලියාවට ගියේ? ගනුදෙනු. අයි ලංකාවට ආවේ කොහමද? මේ පරිසරය හදාගත්තට පස්සේ නඩු ඉවත් කරගත්තට පස්සේ ඒ නිසා මේකේ ගහට පොත් වගේ අද මේ රටේ ජනතාව ගෙවන්නේ පව්. එතකොට සෞභාග්‍ය දැක්මේ 38 වෙනි පිටුවේ මෙන්න මෙහෙම තියෙනවා. පවතින රජ විසින් අධික මිලට විදුලි බිඳී ගැනීම සඳහා අස්තංගත ගිවිසුම් අහෝසි කර ඒ වාසිය පාරිභෝගිකය ලබා දෙමින් විදුලි බිලට සහනය ලබා දෙන අතර ජල බිලද පහත හෙරීමට කටයුතු කරනු ලැබේ කියලා. එහෙම තියේදී තමයි දැන් මේ ගිවිසුම් ගහලා තියෙන්නේ. මේ බලන්නකෝ මං කියන්නේ හදිසි විදුලිය බිලදී ගන්න 16 වතාවක් ගේම් ගහලා. කවුද විදුලි බල මණ්ඩලේ වැඩ කරන සේවකයෝද? කවුද මේ ගේම් ගැව්වේ? කොමිසම අවසර නොදීමෙන් කෝටි 57100ක් රැකෙයි. විදුලිය කැපීමට අවසර නොදීමෙන් කෝටි 3100ක වාසියක්. අද වම් අත කරන දේ දකුණට දන්නේ නැහැ. මහජන පුතා කොමිසම හරියට ආණ්ඩුව එකක් නෙමෙයි වගේ. විදුලි බල ඇමති ආණ්ඩුව කෙනෙක් නෙමෙයි වගේ. බරසක්තිය ඇමති එයාත් මේ කැබිනට් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි වගේ. මම කියන්නේ මේ ඔක්කොම කරන රංගපෑම්. පරිසර ඇමති එයා කියන බයිසිකලේ වැටෙන්නලු ආවම 398ක් 798ක් රජෙන් ලාභයිලු. ඒගොල්ලෝ යන ගමන් අපේ පෑ දෙකක් කපනවා. මම පෞද්ගලික කාර්යයේ ඔය පාර්ලිමේන්තු ඇමතුරු ගෙවල් වටේ ගිහලා එකම බැලුවා රැයට අපිට කපපු වෙලාවේ. ඊතර මල් ගස් වලට ලයිට් හයි කරලා. මෙහෙම තමයි මේගොල්ලෝ මේ බණ කියන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ තියෙන්නේ මේ 2016 පුවත්පතක්. කැබිනට්ටුව නොමග යව විදුලි මිදී ගැනීම. මහානගර විතාර කොමිසම කර හෙළිදරව්වක්. 2018 දී විදුලි බල මණ්ඩලයේ ඇතැම් අය සම්බන්ධ වෙලා විදුලි බල මණ්ඩලයේ පවර ගානිකව බලාගාරකින් ගිවිසුම් ගැව්වා කැබිනට් අනුමැතියට කලින්. ඒවට මොනවත් නැහැ. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය සේවකයෙක් වාහනයක් කරගෙන ගහ කැප්පුවොත් එහෙම වැඩ තහනම් කරලා පරීක්ෂණයක් පවත්වනවා. ඒව එහෙමයි. හැබැයි අර තැන් වල සම්බන්ධයක් තියෙනවා දලස් සහ පිළිම ඇමතිතුමා කිව්වා දියවන්නාවේ සම්බන්ධයක් තියෙනවා. ඒවේ අක්මුල් විදුලි බල මණ්ඩලයට ඇදිලා තියෙනවා. හැබැයි ඒක සමස්ත නිලධාරීන් සමස්ත ඉංජිනේරු සමස්ත සේවකයෝ වන් කියන්න ඕනේ නැහැ. අපි අජිත් සෞදලා කිව්වා වගේ කවද කොයි ගමද කොයි ප්‍රදේශයේද කොවිඩ් නිසා ගංවතුරු නිසා සුනාමියක් නිසා අඳුර තිබ්බේ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ. මිනිස්සු වැඩ කරනවා. හැබැයි මම එකක් කියනවාද මේ බහුවර්ණ වැඩසටහනට ඇවිල්ලා අද මම එනකොට නිවුස් එකක් ඇහුවා. මම විදුලි බල මණ්ඩලයේ සේවකිට මෙතන වැඩ කරන ජනතාවට රාජ්‍යාංශ බෞද්ධාංශ කියනවා ආණ්ඩුව කෙටුම්පතක් දාලා තිනවා අධිභාර බදු පනතක්. මොකද්ද කරන්නේ? ඒ එන ගමන් සේවක අර්ථසාධක අනුබදල නොවි විශ්‍රාම පාරදර්ශක අනුබදල 100% බද්දක් ගහන්න. අපි ආණ්ඩුවට කියනවා විදුලි බල මණ්ඩලයේ අර්ථසාධක වල පවත්තන් යන්නේ අපි. පුළුවන් නම් අත තියන්න විදුලි බල මණ්ඩලයට අපි ආණ්ඩුවට මේ බහුවර්ණ අභියෝග කරලා පුළුවන් නම් විදුලි බල මණ්ඩලයේ අර්ථසාධක අනුබදල අත තියන්න කියලා. පුළුවන් නම් තියන්න කියලා. රට තව අනුබදලට යමින් තිබෙන්නේ. ධනංජය මේ තමන්ගේ බැරිකම් මම ඒක කිව්වේ අවුරුදු 73ක් මේකට පාලකව පාලකයෝ මේ තත්ත්වෙට වක් කියනවා. අංක 1ට හොඳයි බහුවර්ණ තුලින් පවතින විදුලි අර්බුදය පිළිබඳවයි අපි කතා බහ කරමින් සිටියේ. ඒකට සමහර විට ඔබට නිසි පිළිතුරක් ලැබෙන්නටත් ඇති. සමහර විට ඔබගේ ජූරිය ඇතුලේ යට නිසි පිළිතුරක් ලැබෙන්නට නැතුවත් ඇති. සමහර විට ඔබ තවමත් ඒට නිසි පිළිතුරක් හොයනවා වන්නටත් පුළුවන්. කොහොමුණත් මේ අර්බුදය ඇතුලේ ඔබ අඳුරේ ඉන්නේ නැතුව ඔබට ආලෝකයෙන් යුතුව ඉන්න පුළුවන් ක්‍රමවේදයක් හැදේවිද කියලා අපි බලමු. මේ ප්‍රශ්නට විසඳුමක් මේ අය ළඟත් තිබෙනවද කියලා අපි බලමු. දැන් ඇත්තටම මේ අපිට මේ ෂණික අවශ්‍යතාවය මොකද්ද මේ නන්දන මහත්මයා දැන්? මොකක්ද අපිට දැන් තියෙන ෂණිකම අවශ්‍යතාවය? ඔව් ධනංජය මම මේ ප්‍රශ්නෙට එන්න කලින් වටේ මම අර කියපු දේවල් පිළිබඳව සහ මම කිව්වා මේ විදුලි මාෆියා එකට දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් විතරක් නෙවෙයි විදුලි බල මණ්ඩලයේ යම් පිරිසක සම්බන්ධයි කියලා. පළවෙනි වටේදී මේ අනිත් මහතුරු කිව්වා එහෙම නැහැ. හැබැයි රංජන් මහත්මයා කිව්වා මේ සභාපතිවරයාගේ ලියුම යොමු කරලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒකට පරීක්ෂණ නැත්තේ කියලා. මේ ලියුමෙම රංජන් මහත්තයා අන්තිමට තියෙනවා මේක දැනට
වැඩ බලන සාමාන්‍ය අධිකාරීතුමාට උනේ යොමු කරලා තියෙන්නේ. එතකොට අර ඔබතුමා කියපු සාමාන්‍ය සේවකයෙක් ගහක හප්පලා වාහනේ ඉන්ක්වයරි කරන්න තියෙන බලතල තියෙන සාමාන්‍ය අධිකාරීතුමාටම තමයි සභාපතිතුමා මේ පියුම යොමු කරන්නේ මේකට පරීක්ෂණය කරන්න. එතුමාට බලය තියලා තියෙනවා. ඒ කියන්නේ මේක පොලිසිය යන්න එහෙම නැත්නම් බුද්ධියංශයට යන්න අවශ්‍ය කාරණාවක් නෙවෙයි. දෙවෙනි කාරණාව සාමාජිකාරීවරයා කරන්නේ නැත්නම් ආණ්ඩු නීතිකමක් නැද්ද සාමාජිකාරී අනිවාර්යෙන් තියෙනවා. කුටි දෙබ්බට පත් කරලා අනිවාර්යෙන් තියෙනවා. ඇයි කරන්නේ නැත්තේ? ඒක තමයි අපිට ප්‍රශ්නේ. මට නම් ප්‍රශ්නයක් නැහැ. අපි වෘත්තීය සංගම් කරන්නේ නැත්නම් ඒකට සම්බන්ධයි. අපි වෘත්තීය සංගම් විදියට ලංකාවෙන් පැනලා යන්නේ. අනිවාර්යෙන්. එතකොට අපි වෘත්තීය සංගම් විදියට බලපෑම කරන්න ඕන එක පාර්ශවයකට විතරක් නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක නෙවෙයි මට මතු කරන්න ඕනනේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ විදියට චරිත මහත්මයා මගෙනු ප්‍රශ්නයක් අහලා මේ ඉදිරිපත් කරා මේ අර සූර්ය බල පද්ධති මේ පාරිභෝගිකයන් පද්ධතියට සම්බන්ධ කරනකොට වෝල්ටීයතා ප්‍රශ්න එනවා. ඒක සාමාන්‍ය ඉලෙක්ට්‍රිකල් කරපු කෙනෙක් වුණත් දන්නවා. හැබැයි විදුලි බල මණ්ඩලයේ 1000කට අධික ඉංජිනේරුවරු ඊට අමතරව අනිකුත් ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ 10000කට අධිකව ඉන්නවා. ඒගොල්ලෝ පාරිභෝගිකයන්ගෙන් ওই ප්‍රශ්නේ අහන්න නෙවෙයි වැටුප් ලබන්නේ. ඒගොල්ලෝ ඒකට උත්තර දෙන්න ඕන. මමත් ඇතුළුව ඒකට උත්තර දෙන්න ඕන විදුලි බල මණ්ඩලය. එතකොට මේකට ඉංජිනේරුමය විසඳුමක් දෙන්න තමයි මේ ආයතනයේ තියෙන්නේ. එතකොට ඒක දෙන්නේ නැතුව පෙරලා පාරිභෝගිකයන්ගෙන් ඒ ප්‍රශ්නේ අහන එක සාධාරණ නැහැ. අනිත් එක එතුමා කිව්වා මන්නාරම සුළං බලාගාරය හැදුවේ විදුලි බල මණ්ඩලය කියලා. ඒක වැරදි. ඒක කොන්ත්‍රාත් සමාගමක් තමයි කරේ. ඒකේ කන්සල්ටින් පාර්ට් එක විදුලි බල මණ්ඩලය කරා. අර එතුමා කියපු ඉංජිනේරු මහත්තයා ඒකට මැදිහත් වුණා. එතුමා විශාල කැපකිරීමක් කරා. අපිත් ඒක පිළිගන්නවා. හැබැයි විදුලි බල මණ්ඩලයෙන් කරපු බලාගාරයක් නෙමෙයි. එතකොට අපි කියන්නේ මෙන්න මේක තමයි ප්‍රශ්නේ. විදුලි බල මණ්ඩලයෙන් බලාගාර මෙච්චර සේවක ප්‍රමාණයක් ඒ හැකියාව තියෙන කණ්ඩායම් ඉදී සෝලර් වලට අපි ටෙන්ඩර් දානවා. දැන් ඔබේ නිවාසයට සෝලර් පද්ධතියක් හයි කරගන්න ඕනොත් කම්පැනි එකට දීලා කිලෝවොට් 5-10 හයි කරගන්න පුළුවන්. මම හිතන්නේ සතියකින් දෙකකින් විතර ඒ 3-4 දිනක් ඇවිල්ලා මේ වැඩේ කරලා දෙනවා. හැබැයි අපේ ඉන්නවා 10000කට අධික ඉංජිනේරුමය කාර්ය මණ්ඩලයක්. තාක්ෂණික සේවයේ, ඉංජිනේරු සේවයේ, අධිකාරී සේවයේ 10000කට අධික පිරිසක් ඉන්නවා. හැබැයි 1 මෙගාවොට් එකක් සෝලර් වලින් අපිට තාම හදාගන්න බැරි වෙලා තියෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ අපි 70%ක පුනර්ජනනීය ඉලක්කයකට යනවා කියලා මෙතුමාලත් එකඟ වෙලා තියෙනවා. රජෙනුත් කියලා තියෙනවා. හැබැයි තාම සැලසුම් කරනවා. තාම 1 මෙගාවොට් එකක් අපිට විදුලි බල මණ්ඩලයේ විදියට ඒක කනෙක්ට් කරන්න බැරි වෙලා තියෙනවා. පාරිභෝගිකයන් සහ පෞද්ගලික අංශ තමයි ඒකට වෙලා තියෙන්නේ. එතකොට නැද්ද විදුලි බල මණ්ඩලයෙන් 1 මෙගාවොට් 60 plants එක ස්ටේජ් එකක් ගියා. ඊට පස්සේ 90 plants ඒක විදුලි බල මණ්ඩලයේ සේවකයන් සම්බන්ධ වෙලා කරපු එකක් නෙවෙයිනේ. ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම පැහැදිලි කරන්න. සේවකයන් මට ඒක තමයි පැහැදිලි කරන්න අපි ගිහිල්ලා මේ ප්ලාන්ට් ගහන්න ඕන කියන එකද ඔබේ මතය? එතකොට විදුලි බල මණ්ඩලයට අර පොඩි කම්පැනි එකකින් කරන සෝලර් ඉන්ස්ටෝල්මන්ට් එකක්වත් කරගන්න බැරි තැනක නෑ කියලා හිතන්න බෑනේ. එතකොට මම කියන්නේ මේක ව්‍යාපාරිකයන්ට දෙන්නේ ඇයි? නැත්නම් කොන්ත්‍රාත්කාරයන්ට දෙන්නේ ඇයි? විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට හැකියාව නැද්ද? මේ ඉංජිනේරු කාර්ය මණ්ඩලයට ඒක දැනුම නැද්ද? නැති ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මේක විදුලි බල මණ්ඩලයෙන්ම කරොත් අපිට යුනිට් එකක් රුපියල් 6කට 7කට ගන්න පුළුවන් මේ ධනංජය. හැබැයි මේ වෙනත් පාර්ශවයකට මේක දීලා කරොත් වෙන්නේ ඒගොල්ලෝ ලාභය තියාගෙන එක්කෝ අපි යුනිට් විදියට තමයි අහන්නම් ආපහු යුනිට් එකක් 6කට 7කට ගන්න පුළුවන්. අපි විදුලි මණ්ඩලයෙන් පැනල් එකක් හයි කරොත් යුනිට් එකක් රුපියල් 6කට ගන්න පුළුවන් කියලා ගන්න පුළුවන්. ඔබ කෙනෙක් ගණන් හදලා බැලුවද? ඒක ගණන් හදලා බලලා තියෙන්නේ. ඔන්න ඔබතුමාට මේ feasibility report එක උනත් මට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒක කියන්නේ අපි සංගමයක් විදියට අපි ලෑස්ති. ඒ කියන්නේ මේකේ කවුරු හරි කකුලෙන් අදිනවා හරි නැත්නම් මාෆියාවෙන් හරි කියලා එහෙම බාධා කරනවා නම් අපි වෘත්තීය සංගමයක් විදියට ලෑස්ති. අපි වෘත්තීය සමිතිය එකතුවත් එක්ක අපේ තාක්ෂණික සේවකයෝ එකතු වෙලා ඉන්නවා. විදුලි බල මණ්ඩලයේ මැදිහත් වෙලා සූර්ය බලාගාර හදන්න අපි ලෑස්ති. ඒකට කවුරු හරි බාධා කරනන්නේ එහෙම කරනවා නම් ඒ ප්‍රතිපාදන දෙනවා නම් අපි ලෑස්ති. මොකද ඒකේ රොකට් සයන්ස් නැහැ. හරිද? ඒකෙන් ඊට අමතරව උදාහරණයක් ඉදිරියට ගත්තොත් අපේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන තියෙනවා 230කට එහා අපිට එක පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් මෙගාවොට් එක ගානේ එකතු කරන්න පුළුවන් වුණොත් එතනම මෙගාවොට් 200කට එහා පැත්තේ එකතු කරන්න පුළුවන්. ඒවා
මාස 6ක් ඇතුළත කාලෙදී ඒ 230ක් වගේ ටාගට් එකට යන්න පුළුවන්. හොඳයි මේ චරිත මහත්තයා ඔන්න දැන් අභියෝගයක් තියෙනවා මේ අහපු මේ කියපු දේවල් වලට මම කැමතියි ඔබතුමාගේ පාර්ශවයෙන් මොන වගේ පිළිතුරක්ද ලබා දෙන්න කැමතිද මේ දෙයට? ඔව්. දැනන්ජ අපි උඩේ ඉඳන් පටන් ගමු. මන්නා වින් පවර් ප්ලාන්ට් එකේ කන්සල්ටේෂන් and සුපර්විෂන් දෙකම කරේ ඉංජිනේරුවෝ. උදාහරණයකට ගත්තොත් අපි වාහනයක් හදනකොට වාහනේ එන්ජිම අපිට කෙනෙකුට දීලා හදවන්න පුළුවන්. හැබැයි එන්ජිමේ ඩිසයින් එක සහ ඔක්කොම මොකද ඒ එන්ජිම හදන තාක්ෂණ අපි ළඟ නැහැ. වින් පවර් ප්ලාන්ට් එකේ ටර්බයින් එක ලංකාව හදන්න බෑ. ඒලා අපි ටර්බයින් එක ඩිසයින් කරලා බෑ කියලා චරිත මහත්තයා කොහේ හරි තියනවද කියන්නේ අපි ඔබ කියන්න පුළුවන් තැනක් තියෙනම් කොහෙද කියලා? මම අහන්නේ ඒ කියන්නේ ඉංජිනේරුම් කාර්යයක් නේ ඒක. ඒක ලංකාවේ කරන්න බෑ කියලා කවුරු හරි එහෙම නෝම් එකක් තියෙනවා. ඒක අපේ සාමාන්‍ය දැනුම. සාමාන්‍ය දැනුම කියන්නේ ඒ සයිස් ප්ලේට් ඒ සයිස් යකඩ තහඩුවක් දාලා ඉවරලා එච්චර ලොකු පෙත්තක් හදන්න මම ඔබතුමා කියන එක අපේ ෆැක්ටරියක් තියෙනවා නම් හරි. තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවේ ෆැක්ටරියක් තියෙනවද කියන එකයි ප්‍රශ්නේ. දැන් ඔබ කියනවා එහෙනම් අපි ඉංජිනේරු ගිහලා ෆැක්ටරියක් ගහමු කියලා. කවුද සල්ලි දෙන්නේ? අපි ගෙදරින් සල්ලි අරන් එනවද? ඔබතුමා දන්නවද ආනියාගන්දේ අපේ වර්ක්ෂොප් එකක් තිබුණා කියලා? ඒ වර්ක්ෂොප් එකෙන් අර අඩි 150ක දෙක මේ නෑ මං කියන්නේ එහෙම එකක් තිබුණනේ. ඔව් තියෙනවා. ඒක ඩෙවලොප් කරා නම් ඒ තත්ත්වයකට ගන්න ඔබ කියන අඩි 150ක බ්ලේඩ් එකක් හදන්න. ඔව් 150ක් වුණ ප්‍රශ්නයක්. ඒක කියන්නේ ඒක ඔබ අඩු ගානේ දන්නවද ඔය වගේ ප්ලාන්ට් එකක් හදනකොට බේසික් පැරාමීටර්ස් ටිකවත් දන්නවද? ඔබ නිකන් ඔය වගේ පෙත්තක් හදනකොට ඔබ නිකන් හිතන්නේ මේ තහඩුවන් නමල ඉවරලා මේ ෆ්‍රේම් එකට මුණුවාම මේක ඔක්කොම වෙනවා කියලා. ඒකේ ඉංජිනේරුමේ තාක්ෂණයනේ තියෙන්නේ. වෙන මොකුත් නෑ රොකට් සයන්ස්. ඔව්. ඒක අපිට අචීව් කරා. ඒ ඉංජිනේරුම තාක්ෂණය අපිට ඉම්ප්ලිමන්ට් කරන්න උදාහරණයකට ගත්තොත් එහෙම හරි. පෙත්ත අමතක කරමුකෝ. අපේ රටේ වාහනයක් හදන්න පුළුවන්ද? 3 wheel එකක් හදන්න පුළුවන්. අයි වැඩි. කියන්න දැන් ඔබතුමා කියන්නේ එහෙම කරන්නේ නැති හින්දා ඉලෙක්ට්‍රික් නෑ අපි ඔබතුමා කියන්නේ එහෙම කරන්නේ නැති හින්දා ඉලෙක්ට්‍රික් බෝඩ් එකකට කවදාවත් එහෙම අපිට එහෙම නිර්මාණයක් කරන්න බෑ. අපි කියන්නේ මේ නායකයෝ එකන අපි බිලියන ගණන් ලොස් වෙනවා. අපි එතකොට කොහෙන්ද බලාගාවේ දැන් උදාහරණයක් දෙන්න මේ නන්දන කියනවා අපි අපේ සේවකයෝ දාලා රූෆ්ටොප් ගහමු. සෝලාර් පැනල් වලට සල්ලි හොයන්නේ කොහෙන්ද? මේ බිලියන ගණන් ලොස් වෙන එකෙන් අපි කොහෙන්ද ඉන්වෙස්ට්මන්ට් හොයන්නේ? අදහසක් තියෙද ඒක නෑ. අපේ වාර්ෂික පාඩුව ඔබතුමා දන්නවද මිලියන 40කට එහා කියලා? බිලියන 40කට 93ක්. ඔව් 93ක් තියුනේ මේ පෙට්‍රෝලියම් එකේ ඔව්. ඒකත් එක්කනේ. ඔව්. එතකොට ඔය 40 ගාන කියලා කියන්නේ අර මේ අජිත් මහත්තයා කිව්වා වගේ මේ ජනතාවගෙන් අය කරගන්න තියෙන ගාන. නෑ. ඔබතුමා ඒක වැරදියට කියන්න එපා. හරි. ඔයා ඔක හොයාගන්නකම්. එතකොට රූෆ්ටොප් සෝලාර් දැන් උදාහරණ ගත්තාම දැන් නන්දන කියනවා අපි ළඟ මෙගාවොට් 4000කට පවර් ප්ලාන්ට්ස් තියෙනවා. ඇයි අපිටම 2000 ගානක් හොයාගන්න බැරි? මේක ඇත්තටම දැන් නන්දන ඉන්න ග්‍රේඩ් එක ඇවිල්ලා ටෙක්නිකල් ඔෆිසර් ග්‍රේඩ් එක. එයාට පේන ලෙවල් එකට වඩා ඉහළ දේවල් ටිකක් අජිත්ට පෙවුණා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ එකයි. අජිත් එක අරට කිව්වා අජිත් ටෙක්නිකල් නුනට අපිට 4000 ගානක බලාගාර තිබ්බට මේ ඔක්කොම බලාගාර එකපාර දුවන්න බෑ. අපිට මෙරිට් ඕඩර් එකක් මගේ කතාවේදීත් මම ඒක කිව්වා ඔබතුමානේ. නෑ ඒක අපිට මැනේජ් කරගන්න බැරිය කියලා නහන්නේ. උදාහරණයක් විදිහට අපිට තියෙන්නේ හයිඩ්‍රෝ ලිමිටඩ් රිසර්ව් එකක්. එතකොට මේ 4000 ගානම තිබ්බ කියලා හයිඩ්‍රෝ ඔක්කොම එකපාර අපිට දුවන්න බෑ. අපිට තියෙන මේ තර්මල් පවර් ප්ලාන්ට් මේ අපේ තියෙන සෝලාර් ටික රැට නෑ. දැන් මේ දවස්වල වින්ඩ් ඇත්තෙම නෑ. එතකොට මේ 4000 ගාන කියන්නේ අපේ තියෙන සම්පූර්ණ ධාරිතාව. හැබැයි ඒකෙන් එෆෙක්ටිව් කැපැසිටි කියන එක ප්‍රශ්නේ. නොමිනල් කැපැසිටි එක නෙමෙයි එෆෙක්ටිව් කැපැසිටි එක. අන්න ඒකයි අඩු. මේ මොහොත වෙනකොට රටේ එෆෙක්ටිව් කැපැසිටි එකයි අපේ පීක් ඩිමාන්ඩ් එක යන්තම් ගෑවි තියෙන්නේ. ඒක එක බලාගාරයක් නතර වුණාම රටේම ලයිට් යන්නේ. එතකොට නන්දනට එක පේන්නේ නැද්ද? දැන් අපි ඉන්ජිනියර්ස්ලා විදිහට අපිට පේන අපි අප ලෙවල් එක. නන්දනට ලෙවල් එක පේන්නේ නැති එකයි ප්‍රශ්නේ. නන්ද ඒකයි සරලව කියන්නේ මේක අපිට මැනේජ් කරන්න තිබ්බනේ කියලා. නමුත් නන්දන නැහැ අපි වතුර ගන්නකොට මහවැලි අධිකාරියෙන් අවසර ගන්න ඕනේ. මහවැලි අධිකාරිය ප්‍රමුඛතාවය දෙන්නේ කෘෂි කර්මයට සහ ජලයට වතුර මුදෙක් ගන්න. ඒකයි ඇත්ත කතාව. එතකොට අපිට මේ රිනියුවබල් එනර්ජි වලට යනකොට දැන් නන්දන කිව්වා අයි අපි මේකට ඉංජිනේරුමේ උත්තරයක් දෙන්නේ නැත්තේ. දෙනවා. බැටරි බෑග් එකක් හයි කරගන්න. ගෙදරට. හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් හයි කරගෙන බැටරි බෑග් එකක් හයි කරගන්න. හැබැයි ප්‍රශ්නේ මේකයි. ජනතාව එහෙම කරන්න ගියාම සාමාන්‍යයෙන් අපි 5 කිලෝවොට් පවර් ප්ලාන්ට් එකකට අපි රුපියල් 1000ක් යනවා කියලා හිතමුකෝ. නිකන් 10 අපි හිතමු ලක්ෂ 10ක් කියලා. ඕක ලක්ෂ 17ක් කරන බැටරි බෑග් එක හයි ගන්න ගියාම ආසන්න වශයෙන් දෙගුණයකට වැඩි කිට්ටු වෙනවා. ඇයි ඒ? ඊට වෙනස් උත්තර නැද්ද මේ චරිත මහත්තයා? ඔව් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට පම්ප් ස්ටෝරේජ් එකක් හයි කරන්න. නෑ කියන්නේ පද්ධතිය අපිට වැඩි දියුණු කරන්න බැරිද? සෙපරේට් ෆීඩර් එකක් ගෙනිහිල්ලා ඒ වගේ. ඔය එතකොට ඔබ කියන්නේ අපි සෝලාර් ප්ලාන්ට් එකක් ගහනකොට දැන් එක්ස්ට්‍රා 10 කිලෝවොට් එකක් එනවා නම් එයාට අපි සෙපරේට් ෆීඩර් එකක් ගහන්න ඕනේ. පුළුවන්. එතකොට මැටීරියල් කොස්ට් එක කොහෙට දාන්නේ? ඒක කන්සියුමර්ට දාන්නකෝ. කන්සියුමර් එයාගේ ලෝන් එක හරි. කන්සියුමර් කැමති ඒ ලෝන් ප්‍රොසීඩ් එකක් තියෙනවා. මම ඒකත් කියනවා. දැන් ඔබ කොහොමද විදුලි වල බණ්ඩේ මුකුත් කරන්නේ නැහැ කියලා ඔබ දන්නවද මේ? දැන් ඔබ ඩිපෝ වල මම නැහැ. ඒකයි කේස් එක. 75 කිලෝවොට් ග්‍රවුන්ඩ් මවුන්ටඩ් ප්‍රොජෙක්ට්ස් 3000 ගාණක් ලංකාව පුරා ක්‍රියාත්මක දන්නව නේද? ඒකට මේ කොච්චර කාවද මේ
3,000 ගානෙන් 600කට කිට්ටුව ටෙන්ඩර් කරා. කීයක් ආවද? 60%කට අඩු වෙනවා. දන්නේ නැහනේ. ඒක තමයි. ඒක තමයි. දන්නේ නැහැ. ඔබතුමා හැබැයි ප්‍රශ්න දන්නේ නැහැ ගන්න. ඒක තාම implement වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව මොකද? සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එකෙන් සුනිත් බලශක්ති අධිකාරියෙන් තාම ඒවට ලයිසන් දීලා නැහැ. අනුමැතිය දීලා නැහැ ඒවා ඉම්ප්ලිමන්ට් කරන්න. කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? විදුලි මණ්ඩලයේද? දැන් මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. දැන් අපි ඒක එස්ටැබ්ලිෂ් කරන්න ඒක කොන්ත්‍රාත් ඒක බිඩ් කරපු එක්කෙනාට සුනිත් බලශක්ති අධිකාරියෙන් දෙන්න ඕනේ අනුමැතිය. ඒ අනුමැතියට අපි ඒ අනුමැතිය ගේන්නේ කොහොම මේක ගන්න විදියක් නැහැ. එතකොට විදුලි මණ්ඩලයට කනෙක්ට් කරන්න අවසර දෙන්න පුළුවන්. රටේ නීතියක් තියෙනවානේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ මට ලැබුණු කාලය අවසානයේ හරි අපි එහෙනම් ඉස්සර කතා කරගෙන හරි. හොඳ දැන් මේ අජිත් මහත්තයා දැන් මොකද්ද මේකට තියෙන විසඳුම ඇත්තටම දැන් අපි දෙපැත්තේ ඉන්න අය මේ පිළිබඳව මෙන්න මේක තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා මේකයි මේ ගැටලුව මේ මොන දේ කතා කරත් බලන් ඉන්න මේ මිනිස්සු මේ ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන්නේ මේකට විසඳුමක් තියෙයිද කියලා. හරි විසඳුමක් තියෙයිද? දැන් මේක දවසින් දවස උග්‍ර තත්ත්වයට පත් වෙනවයි කියන කාරණාව මිනිස්සු දන්නවා. ඒතර දැන් මේ තියෙන මේ පසුබිම පිළිබඳව නෙමෙයි ගොඩක් කලකට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. මේකට හරි විසඳුමක් තියෙනවද කියන එකයි. ඔබතුමාගේ දැක්ම හැටියට මේක විසඳුමක් ලැබෙවිද මේ යන විදියට? දැන් මෙහෙමයි. විදුලි බලය කියන්නේ සැපීම කියන්නේ ඊටාම සංකීර්ණ රාජකාරියක්. ඒකට පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන මේ ටොපියක් ගන්නවා වගේ රුපියල් දීලා කඩේට ගන්නවා කරන්න බෑ. ඇත්තට මේ යන්නේ බොහොම අමාරු රටේ අමාරු වාතාවරණයක් ආයතනයේ අමාරු වාතාවරණයක්. විශේෂයෙන්ම දැන්ට විදුලි බලය නොකප අඛණ්ඩ සේවයක් සැපීමක් කරන්න තියෙන්නේ හදිසි විදුලි මිල දී ගැනීමක් කරන්න ඕන. හැබැයි ඒක අපි කියන්නේ ඒක ඕපන් ටෙන්ඩර් කෝල් කරලා ගන්න ඕන. විවෘතව. නැතුව මේ එක එක්කෙනාට ඕන විදියට අමාත්‍යාංශීය නායක කියන අයගෙන් ගන්නව නෙමෙයි. ඒ වගේම ඔය සුනික්ත හරිත විදුලිය ගන්න කියනවා. ඒ හරිත විදුලිය ගන්නකොට 2030 දී පුනර්ජනන විදුලිය 70% සම්පූර්ණ කරනවා. ඕක ලේසි පහසු කාර්යභාරයක් නෙමෙයි. එහෙම කරන්න බෑ. දැන් මේ චරිත් මහත්මයා කිව්වා විදුලිය මේ සූර්යාලෝකයෙන් ගත්තට දවල් කාලයේදී පුළුවන් ওই විදුලිය මේ නිෂ්පාදනය කරන්න. ඕකට ඕන ලිතියම් බැටරිස්. ඒතර බැටරි බැංකයක් ගහන්න ලක්ෂ ගණනක් යනවා. එතකොට පාරිභෝගිකයට ඒක දරන්න බෑ. ඔය කියන තරමට ලෝන්ස් දෙන්නේ නැහැ. අපේ ඔබ දන්නවද 150කට වඩා ඉන්නේ රුපියල් 500 අඩුවෙන් විදුලි බිල ගෙවන පාරිභෝගිකයෝ. එතකොට කොහොමද මේ කරන්නේ? ඉතින් අපිට කියන්න තියෙන එකම දේ තමයි දැන්ට අපිට කියන්න බෑ විදුලි බලාගාරයක් කියන එකට සාමාන්‍යයෙන් දිගු කාලේ ජන සැලැස්මක් යනවා අවුරුදු 20කට කලින් තමයි ඉදිරිපත් කරන්න. ඒවට අනුමැතිය ලැබෙන්න ඕන. ඔබ දකින්න නැති දැන් මේ වෙනකොට කියනවා නොයෙකුත් මහජන උපයෝගිතා කමිෂන් එකේ නොයෙකුත් එක ප්‍රශ්න ගොඩනගනවා. ඒ සභාපතිවරයා එක ප්‍රකාශනිකුත් කරනවා. ඉතින් ඒක එතුමාට ප්‍රකාශනිකුත් කරන්න පුළුවන්. හැබැයි විදුලි බල මණ්ඩලයේ ඉන්න සේවකයෝ සහ ඊයල පාලනාධිකාරිය තමයි දන්නේ මේ කොහොමද කරන්න පුළුවන් කියලා. දැන් මේ වෙනකොට පැහැදිලිව කවුරු කොහොම කිව්වත් මේ තෙල් නොදුන්නොත් අනිවාර්යෙන් තව සතියක් යනකොට පැය දෙකක් නම් කපන්න වෙනවමයි. දැන් මේ වෙලාවට අපේ වාසනාවකට නොරොච්චෝලේ බලාගාරයේ ඉතුරු මෙගාවට් 300 ලබා ගන්න පුළුවන් 300 කොට එකක් 270ක් විතර. ඒතකොට දැන් මේ විදියට තෙල් බලාගාර තෙල් නැති වෙලා ගියොත් දැන් මේ තාප විදුලියෙන් අපි මේ දුවන්නේ ජල විදුලියෙන් නෙමෙයි. දැන් ඉදිරියට තව සති දෙක තුනක් යනකොට අනිවාර්යයෙන්ම ඕක 100ට 20ට 15ට වැටෙනවා. විශේෂයෙන්ම චරිත මහත්තයා වගේ ගොවිතැනට වතුර අවශ්‍යයි. බීමට ජලය අවශ්‍යයි. ඒතර විශේෂයෙන්ම අපේ ප්‍රධාන බලාගාර තියෙන්නේ මහවැලි සංකීර්ණී. ඒවා විශේෂයෙන් ඒ බලාගාර හදලා තියෙන විදුලි නිෂ්පාදනය නෙමෙයි. විශේෂයෙන්ම ගොවිතැන් සඳහා. ඒතර අපිට මහවැලි අධිකාරියෙන් අවසර ගන්න ඕන. ඕන් එහෙම අවසර දෙන්නේ නැහැ. එකපාර ඒ දෙන්නේ වුණ අවසරය දෙන්නේ විදුලිය නිෂ්පාදනය කරන ගමන් අර ගොවියාටත් විදුලිය ජලය ලබා දෙන්න තමයි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන උග්‍ර මේ ඩ්‍රයි සීසන් එකේ එහෙම මං හිතන්නේ ජලය දෙයි කියලා. අජිත් මහත්තයා මේක උග්‍රයි කියලා මුල ඉඳන් දැනගත්තා නම් ඇයි මේකට පෙරතියා සූදානම් නොවුනේ? පෙරතියා සූදානම් නොවෙන හැම වෙලාවෙම අපි කියන්නේ අපි දේශපාලන පක්ෂයේ කෘත්‍ය සමිතියක් තමයි. අපිත් මේක හැමදාම දකිනවා. මේකට ඒ බලාගාර හරි විදිහට හදන්න ඕන, හරි වෘත්තිකයෝ දෙන විදිහට හරි ඒ ප්ලෑන් ක්‍රියාත්මක කරන්න ඕන. ඒ ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵල තමයි. දැන් මේ 2019 මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විදුලිය හදිසි විදුලි මිල දී ගන්න කියලා යනවා. ඒතර දැන්ට 2022 එතකොට බලන්න කවුද දෙයක් කියන්නේ කවුරුත් ඒවට මේ ප්ලෑන් හදන්නේ නැහෙනි. ඒ කියන්නේ හරියට අවස්ථාව දෙන්නේ නැහෙනි. දැන් මේ වෙනකොට නොයෙකුත් දේවල් දැන් කියන්නේ මේ ඕවා කරලා හරියන්නේ නැහැ. පුනර්ජනනීය විදුලියට යන්න කියලා. පුනර්ජනනීය විදුලියට යන්නේ කොහොමද කරන්නේ? දැන් මෙතුමා කිව්වට අපේ ඉංජිනේරුවෝ මැදිහත් වෙලා තමයි ඔය සුළං බලාගාරය හැදුවේ. අපිට ඕන විදිහට කන්සල්ටින් තියෙනවා තමයි කන්සල්ටි කරන ඉංජිනේරුවෝ තමයි අපි ඔබතුමාට ගයක් හදා ගන්න ඕන නම් ඔබතුමා අදාළ සමාගමට දෙනවනේ ඔබතුමාගේ ප්ලෑන් එක.
මෙන්න මේ විදිහට මට කළාද මේ ගේ හදා දෙන්න කියලා. ඒ වගේ තමයි කන්සල්ටින් තියෙන්න ඕනේ. ඉංජිනේරුවෝ කන්සල්ටින් කරා. එතකොට ගොඩනගන ඒ කන්ස්ට්‍රක්ෂන්ස්ලා ඒක හදා දුන්නා. ඒතකොට ඒ වගේ හැම වෙලාවෙම අපිට ඉංජිනේරු මහත්මයා මෙහෙමයි කියලා පැත්තකට දාන්න බෑ. අඩුපාඩු තියෙනවා. අපි ඒවා සාකච්ඡාවෙන් සමුතිය විසඳ ගන්න ඕන. හැබැයි දැන් මේ වෙලාව මේ යන විදිහට අපිට තෙල් නොලැබුණොත් නම් ලොකුම අර්බුදයකට යන්න වෙනවා පැහැදිලිවම. නැත්තම් මේක කරන්න බෑ. දැන් ජලය අන්තිමට වැටලා තියෙන්නේ. ඒ නිසා ජල විදුලිය නිෂ්පාදනය කරනවා කියන එක අපිට විශ්වාසයක් නෑ දැන් මේ වෙන යන තත්ත්වෙත් එක්ක. අප්‍රේල් වෙනකොට අපිට වැස්ස නොලැබුණොත් අනිවාර්යෙන් පැය දෙකකට නම් ආසන්න ප්‍රමාණයක් විදුලිය කපන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන් වුණත් කියන තියෙන එක තමයි. දැන් මේ වෙලාවේ මේ තාප බලාගාර ක්‍රියාත්මක වෙන්න නිසා තමයි මේ පැය 24 විදුලිය දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පීක් කව එකේ සාමාන්‍යයෙන් අපිට ඔය පුනර්ජනන විදුලිය ගාව මෙගාවට් 50ක් විතර. ඒතකොට අපිට අවශ්‍ය වෙනවා 2600කට ආසන්න ප්‍රමාණයක්. ඒතකොට කොහොමද මේක නඩත්තු වෙන්නේ? ඒ 50කින් ඔය කවුරු පුනර්ජනනීය කතා කිව්වත් ඕවා ස්වභාවික සම්පත්. සුළඟ නැත්නම් මුහුදු රැළේ නැත්නම් කොහොමද රැයට තියනවද අර කිව්වා වගේ හිරුවෙලිය යන කොහොමද කරන්නේ? ඔය කිව්වට කියන්න පුළුවන්. හැබැයි මේකේ මම ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් නොවුනට මටත් තේරෙනවා සාමාන්‍ය සේවකයෙක් හැටියට මේකේ බරපතල අර්බුදයකට යන්න වෙනවා අපිට. ඒ අර්බුදයෙන් වෙන්නේ රටේ මහජනතාව තමයි බැටකන්නේ. ඒක මේ විදුලි බල මණ්ඩලයේ සේවකයවත් කවුරුත් නෙමෙයි. මේක ඉහළ දේශපාලන අධිකාරී මේ තීන්දුව තියෙන හරි වෙලාවට නොගන්නා නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ඒකයි මට කියන්න තියෙන්නේ. ඒක නම් අපි කරන්න ඕන මේක බලන්න විදුලි බල මණ්ඩලය කියන්නේ කඩා වැටෙන්න දෙන්න බෑ. මේ රටේ තියෙන ඉතාම වටිනා සම්පතක් මේක. විදුලි බලය කියන්නේ මේකේ ආර්ථිකයට වෙන හානිය අතිමහත්. ඒකයි අපි කියන්නේ ජාතික ආරක්ෂාවට මේක බරපතල ලෙස බලපානවා කියලා. ඇයි අපි විදුලි බලාගාරය වෙනින් සටන් කළේ? ඕක අපිට පෙනෙන නිසා. ඒක නිසා අපි කියන්නේ හැම වෙලාවෙම මේ පුනර්ජනන විදියට ගලපා ගන්න ඕන. ඒ වගේම අපේ මේ කරන සැලැස්මවල හරි විදියට දේශපාලකයෝ මැදිහත් වෙලා ක්‍රියාත්මක වෙලා ඒවා කටයුතු ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දෙන්න ඕන කියලා. හොඳයි තෙල් ගන්න ඩොලර් නැහැ කොහොමුණත් දැන් වහිනකම් බලන් ඉන්න තත්ත්වයක් තමයි දැන් මේ උදා වෙලා තියෙන්නේ. දැන් දෙයයන්ට කියන්නද වෙලා තියෙන දේ කියන්නේ දැන් දෙයියෝ උදව් කරන කද දැන් බලන් ඉන්න වෙලා තියෙන්නේ කිසිම කෙනෙක් උදව් කරන්නේ දෙයියන්ගේ පිහිට විතරද දැන් ජනතාව? ඔව් ඔබ හරි ධනංජය අර කොවිඩ් වලට මේ අර එන්නත කලින් තෝරගත්ත මේ ආණ්ඩුව ධම්මික පැණියනේ මුට්ටි දැම්ම ගඟේ මිත්‍යා දෘෂ්ටිකයින්ට රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. මගේ නම් පළවෙනි චෝදනාව මේ දිගටම මම කියන ආණ්ඩුවට ඔබට මම කාරණයක් කියන්න දැන් මේ සුනිත්‍ය බලශක්තිය ගැන කතා කරනවානේ. ස්වභාවික ඇලදොල සම්පත් පවා මේ රටේ පාලකයෝ අපේ ඇස් බහලා වෙනත් අයට ගෙදර තියෙන මුවහමඩ තලලා ඒගොල්ලෝ පාවිච්චි කරන මම බොඩ එකක් කියන්නම්. ඊට කලින් මම කියන්නම් කාසර්දී ජලාශය අද සවස් මම 6ට ගත්තා. අඩි 34ට බෑලා තිනවා මේ පිටාර මට්ටමේ සිට. මාවුස්ස කැලේ 27.5ට බැහැලා. සමනල වැව අපි ගණන් බලන්නේ මුහුදු මට්ටමේ සිට මේනකොට 400 මීටර් 439.75ක් බැහැලා. දුවන්න පුළුවන් 424 දක්වා ගත්තොත් විතරයි. හුලං අල්ලනවා දුවන්න බෑ. ඊටමත් පැහැදිලි ස්වභාවික ජල විදුලි බලාගාර තියෙන තත්ත්වය ඕක. ඊළඟ කාරණේ තමයි දැන් මේ කියනවනේ ඇයි විදුලි බල අපිත් කියන්නේ එක විදුලි බල මල්ලෙන් කරන්න කියලා. කුරුවිට එරත්න වර්ණගල තියෙන කුරුග හරස් කරලා ගහලා ජල විදුලි බලාගාරයක්. ඔබ කිව්වට පිළිගන්නේ පාර්ලිමේන්තුවේ නීතිගත කරලා තියෙනවා මේ ස්වභාවික සම්පත් දෙන්න පිටස්තර අයට. ගහදින ප්‍රයිවට් කම්පැනියක්. ඒගොල්ලෝ අර තියෙන නීතියෙන් රිංගල යන්න 10 2යි 7 1යි. පහළට ගහලා තියෙනවා. ඒකේ ලයින් ලොස්ට් එක පවා විදුලි බල මණ්ඩලයට දරලා තියෙන මීටර 6 කියලා තියෙන බලාගාරිකාව. රත්නපුර රෝහලට තමයි ලයින් 33 ලයින් එක අරන් එන්නේ. කෝ ඒවා? කවුද මේ පිටිපස්සේ ආණ්ඩුව? ආණ්ඩුව ඉන්නේ ඒවත් එක මම කිය මහජන විතා කොමිසම බලපෑම් කරන්නේ කවුද? ආණ්ඩුව. ඒ පත්තිම කරන්නේ කවුද? ආණ්ඩුව. ඒත ඊළඟ කාරණේ තමයි ඒ විතරක් නෙමෙයි. රජයක විදේශ ප්‍රතිපත්තිය, ජාතික ප්‍රතිපත්තිය ඒ ඔක්කොම බලපානවා. 2019 විදුලි බල මණ්ඩලයට අදාළව ජාතික ප්‍රතිපත්තියක් ඇදුවා. අවස්ථා 5ක සංශෝධනය කළා. උත්තර නැහැ. ඒ ප්‍රතිපත්ති මේ තියෙන්නේ කොයිද හම්මතර වරාය දුන්න චීනට. ගෙරිහමේ න්‍යායට දුන්නට පස්සේ චීන ඇවිල්ලා කිව්වා ඊට මේ කිලෝමීටර් ගානක් ඈත තියෙන අපේ හම්මන්තොට සුළං බලාගාරේ මේ තියෙන්නේ. දැන් තියෙන ගලවලා බිම බලන්න මේ තියෙන ගලවලා බිම දාලා තියෙන්නේ. ඒක අයිති කිව්වා ගෙරිහමේ න්‍යායට චීනට හම්මන්තොට වරායේ භූමියට. ගෙවන්න කිව්වා බද්දක්
රටේ පාලක මොකද දන ගැහුවා චීන ඉස්සරහ ගහලා මේ තියෙන බිම පයිත කරලා තියෙන ගවලා දැම්ම බිමට. අපි මේ කතා කරනවා. අපි මේ කතා කරන්නේ මොන පාලකයත් එක්කද කියන තේරුම් ගන්න ඕන. මං කියන්නේ පාපොච්චාරණයක් කළා. අජිත් දේවප්‍රියපා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තිබ්බා ඒ කාලේ වෙච්ච වැරදි කිව්වා. නිසා මේ රටේ පාලකයෝ මේකට වක් කියන්න ඕන අනිවාර්යයෙන්ම ගත්තොත් එහෙම ඊළඟ කාරණේ තමයි මම කියන්නම් නවලක්ෂ පානේ ව්‍යාකෘතියක් කළා. මම හිතන්නේ නන්දන දන්නවා ඇති. ඒකේ මෙගාවොට් 100යි. බලා එන්ජින් දෙකක් තියෙනවා. ටර්බයින් දෙකක්. 50 දක්වා වර්ධනය කරන්න. මම කියන්නේ මේව හොයලා බලන්න ඕන කොහොමද ඒක උනේ කියන එක. එතකොට 2014 දී ඒක මෙගොඩ් 16 දක්වා වැඩි 16ක් අමතර වැඩි කරන්න. හැබැයි ව්‍යාකෘතිය කළා. ඒකේ රණ එක ඩැමේජ්. දුවගන්න. දැන් ගාවලා පැත්තකින් දාලා ගිය වීදම අපිවත් දන්නේ නැහැ කොච්චරද ඒක තාම හොයාගන්න විදියක් නැහැ. ඒක පැත්තකට දාලා දෙනවා පරණ එකයි කියලා දුවනවා. හරිද? මේවට නිශ්චිත මම කියන්නේ ඒක කවුරුකවත් බාධා කරන්නේ නැහැ. ඒක වගකීමට වග කියන කෙනෙක් නැහැ විදුලි බල මණ්ඩලේ. මේ තියෙන්නේ ඒක. ඒ නිසා ඔබ මුලින් අහුවා වගේම දැන් මේකත් එක්ක විදුලි බල ඇමතුමා බලශක්තිය ඇමතුමා මහජනපති කොමිසම විදුලි බල මණ්ඩලයේ ඉහළම අඳුර අතපත ගන්නවා. අඳුර අතපත ගන්නවා. මේකේ බරපැන දරන හෙටන්ද ජනතාව මහජනපති කොමිසම බොහොම උජාරුවට කියන මේ පාඩුව පියවා ගැනීම සඳහා අපි ලංකා විදුලි බල මණ්ඩලයේ බිල වැඩි කරන්න අනුමැතිය දුන්නා කියලා. කල්පනා කරලා බලන්න. මේ එන්නේ පෙරහැර කසකාරයෝ හෙටන්ද විදුලි බිල වැඩි කරනවා. තෙල් මිල වැඩි කළා. දැන් බලශක්ති ඇමතිවරයා කියනවා අපි තෙල් මිල වැඩි කරන්නේ නැහැ කියන්නෙම මේ සතිය ගෙවෙන්න කලින් මම කැට තියලා කියනවා ආපහු ඩීසල් වැඩි තෙල් පෙට්‍රල් වැඩි කරනවා තෙල් සංස්ථාව. විදුලි අර්බුදය තුලින් ඔබට අඳුර ඉන්න සිදුවේවිද? මේ කාරණාව ඇතුළේදී අපිට කුමක් සිදුවේවිද? මේ අර්බුදකාරී තත්වෙන් අපිට මිදෙන්නට පුළුවන් කමක් ලැබේවිද? මෙහි වගකීම කාටද? මෙහි වගකීම තවත් අයෙකුට දමා මේ සමස්තයටම මේ නිදහස් වෙන්නට පුළුවන් කමක් ලැබේවිද? මේ පවතින තත්වය පෙරසියාම හරි පිරිසක් දැක්කේ නැද්ද? මේක දේශපාලඥයාගේම වරදක්ද? අපි නොඑක් කරුණු කිහිපයක් අපි කතා බහක් කරා. ඉංජිනේරු සංගමය, තාක්ෂණ සංගම මේ වෘත්තිකයන් ඇතුලේ තිබෙනා වූ චෝදනාවන් පිළිබඳව අපි කතා බහ කරා. මේ සමස්තයෙන් නිදහස් වෙන්න පුළුවන්ද? ඔබට තිබෙන ප්‍රශ්නය උන් ඕකයි. කොහොම වුණත් මේ රංජන් මහත්මයා අපි අපේ සාකච්ඡාවට අවසානයටයි මේ අපි ඇවිල්ලා හිටින්නේ. ඉතින් ඒක නිසා අපි සාරාංශයක් ගත කරලා හැමෝම බලන් ඉන්න වෙලාවේ මේ අර්බුදයෙන් මේ ප්‍රශ්නයෙන් මිදෙන්න පුළුවන් කමක් ලැබෙන කාලයක් තියෙනවද නැත්නම් ඇත්තටම හෙට වෙද්දිම අපිට අඳුරට යන්න සිදු වේවි? තමත් පැහැදිලි දිගින් දිගටම මම කියන්නේ මේ හැපෙනවනේ මේ සූර්ය තාප පුනර්ජන්‍ය කියලා. ධනංජය නැප්තා සපයන් අපන් කියන්නේ විදුලි බල මණ්ඩලයේ දුවන්නේ රීලෝඩ් සිස්ටම් එකනේ දැන්. දවස් 8කට තෙල් 6න් ඉවර කරගත්තේ ඇයි? එහෙම අහනවා. හරිද? දැන් ගත්තොත් නැප්තා වලින් දුවන බලාගාරේ දුවන්නේ නැති නැප්තා දුන්නේ නැත්නම් මාසික පාඩුව කෝටි 60යි. ජනතාවට අපි කියනවා මේ ඔබේ කර්මත වැටෙන්නේ. රුපියල් 70ට දීපු දැවිතෙල් ලීටර දැන් දෙන 110ට ලීටර රුපියල් 40ක් විදුලි බල මණ්ඩලයට දරන වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් ලංකාවේ තෙල් ආනයනයට මාසයකට යනවා ඩොලර් මිලියන 400ක් මාසයකට. අවුරුද්දකට පොහොර ගෙන්නන්න යන්නේ ඩොලර් මිලියන 400 අවුරුද්දකටම. රටට පොහොර කන්න දෙන පොහොර ගෙන්නන්න. තත්ත්වය ඉතාමත්ම දරුණුයි. ඉටිබන්දනුත් නැහැ. ඉටිබන්දමක් ගහගෙන ඉන්න ඉටිබන්දනුත් නැහැ. මං කියන්නේ කැලෑ කපලා තිබෙන නිසා කැකුණ ගසුත් නැහැ. ඉස්සර ආදී අපේ මානවයා කැකුණු තෙල් පත්තු කරන් හිටියක් කියන්නේ ගල් ගුහාවල ඒකත් නැහැ. ඒ නිසා දැන් ආණ්ඩුවෙන් විවිධ යෝජනා එමින් තිබෙනවා. ඒ කියන්නේ ලෝකේ ප්‍රධාන මාධ්‍ය තමයි ලංකා විදුලි බල මණ්ඩලය තමන්ගේ අතින් සල්ලි වියදම් කරලා දානවා වෙළඳන්නේ තමන්ගේ නිෂ්පාදනය අඩුවෙන් පාවිච්චි කරන්න කියලා. හැබැයි අපි කතා කරනවා සෞභාග්‍ය දැක්ම අපි තාක්ෂණයේ දියුණුවටක් බවට පත් කරගන්න කතා කරනවා. හැබැයි අපි අද ඉන්නේ කොතනද? ඒ කල්පනා කරලා බලන්න ඕන. ජනතාවට තමන් හදාගත්තේ ගෙදර විදුලි බබුලක් දැල්වගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ජනතාව බිල් ගෙවනවා. අපි අහන කොයි ගෙදරකද ඔබ කලින් ඇහුවාගේ විදුලි බිල ගෙවන්න බැරි නිසා ලයිට් කපලා තියෙන්නේ. මාස ගණන් සති ගණන්. කැපුව ගමන් දරුවගේ පංචාවුදු උගස්තිලානේ බිල ගෙවනවා. හැබැයි විදුලි බල මණ්ඩලේ පාඩුයි. තේ සංස්ථාව පාඩුයි. රාජ්‍යයත් ඔක්කොම පාඩුයි. මේක විදුලි බල මණ්ඩලයට ලඟු කරන්න එපා. මේ රටේ පාලකව අරන් දක්කගෙන ඇවිල්ලා දක්කගෙන ඇවිල්ලා අද ඉතුරු කර තියෙන තැන තමයි මේ තියෙන්නේ.
මේ තමයි අද අපි හැමෝම පුරවැසි විදිහට විදින තැන. ඒ නිසා මේ රටේ ජනතාවට විදුලි බල මණ්ඩලයට ඇගිලි දික්ක තේසනත් ඇගිලි දික්ක හරියන්නේ නැහැ. රටේ ජනතාවට වාක්‍යම ඉතුරුමත් ජනතාව දැන් යම් මතයක් නියෝජනය කරන මේ රටේ. අපි කියන ජනතාවට ඒ මතය මේ රටේ බලයක් බවට පත් කරන්න ඕන දැන්. අපි උත්සාහිත විදිහට අපි ඒ උත්සාහ ධර්මයෙන් ඉන්නවා. කාටවත් ආඩපාලි කීකේ ඉන්නවා වෙනුවට ඉලක්ක සහගතව ජන මතය ජන බලයක් බවට පරිවර්තනය කිරීම සඳහා අද අපි ප්‍රසිද්ධිය කියනවා මේ රට ඇතුළේ වැඩ කරමින් ඉන්නවා. අපි විශ්වාස කරන එක ජයග්‍රහණය කරන්න පුළුවන්. එතනින් මෙහා මේ වැඩේ ගෙදර තියෙන මුවහමඩ තලන නම් මේ පස්සේ ගොඩ යන්න බෑ. මේ අර්බුදය තවත් උස්සන්න වෙනවා ඉදිරියේදී වළක්වන්න බෑ. හොඳයි. අජිත් මහත්තයා අපේ මේ අද කතා බහේ බවහරණයට ඔබතුමාගේ උත්තරේ මොන වගේද? අපිට විදුලි බල මණ්ඩලයේ සේවකයෙක් හැටියට ඒ වගේම වෘත්තීය සමිති නායකයෙක් හැටියට මට කියන්න තියෙන්නේ මහ ජනතාවට ඔබට ලබා දෙන සේවය වෙනුවෙන් මේ ඔබගේ විදුලි බිල ගෙවන්න. ඒ විදුලි බිල ගෙවුවොත් තමයි ඔබට නිතිපතා අඛණ්ඩ විදුලි සැපයීමක් අපිට ලබා දෙන්න පුළුවන්. මේ වෙනකොට බිලියන 43ක් ඔබගේ බිල්පත් අපිට ලැබිය යුතුයි. ඔබ බලන්න උදේට ඔබගේ ෆෝන් කාඩ් එක දාන්න රුපියල් 50 වැය කරනවා. ඒක දවසක් දෙකක් යනකොට ඉවරයි. ආයිත් ඔබ රුපියල් 100කින් එක රීලෝඩ් කරගන්නවා. එහෙනම් මේ අපි මේ දෙන විදුලිය ඔබ නිකන් දෙන පිනට දෙන දෙයක් කියලා හිතන්න එපා. අපේ සේවකයා ජීවිතයත් මරණයත් සටනක් කරලා තමයි ඔබට විදුලිය ලබා දෙන්නේ. ඔබගේ යුතුයකමක් තියෙනවා, ඔබගේ වගකීමක් තියෙනවා. මේ විදුලිය ලබා ගත්තා නම්, මේ ලාභයට දෙන විදුලිය ලබා ගත්තා නම් ඔබට විදුලි බිල් පත ගෙවන්න. මේ ආයතනයේ මෙහෙම වැටෙන්න දෙන්න එපා. එහෙම වැටුනොත් ඔබට හඬා වැළපෙන්න සිදු වේවි ඉදිරියේදීම. මේ රටේ යන තත්ත්වයක් එක්ක මේ සම්පත් දේශීය සම්පත් විකිණීමත් එක්ක විදුලි බල මණ්ඩලයට කනකොකා හඬනවා. එදාට මේක පෞද්ගලික ආයතන වලින් බහුජාතික සමාගම් වලින් මේ ආයතන හිමි කරගත්තොත් ඔබට හඬා වැළපෙන්න වේවි. විදුලි බිල පැහැදිලිවම ඔබට ওই තරම් කාලයක් දෙන්නේ කාඩ් සිස්ටම් එකක් යයි, net metering හෝ වෙනත් metering ක්‍රමයක් යයි, ස්මාර්ට් metering කියයි කියලා ඔබගේ කාඩ් එකේ මුදල නැති වෙනකොට ඔබගේ ලයිට් බිලත් විදුලි බිලත් ඔබගේ විදුලි බල්බයත් නිවි යාවි. එසා අපි පැහැදිලිවම කියනවා මේ බිලියන 43 ඔබ ගෙවන්න. ගෙවලා අපිට සහයෝගය ලබා දෙන්න. ඔබට අපි අඛණ්ඩව විදුලිය ලබා දෙන්න. අපි කැප වෙලා ඉන්නවා. අපේ සේවකයා, අපේ නිලධාරි සියලුම දෙනා. ඒ නිසා මේ ආයතනය කඩා වැටෙන්න දෙන්න එපා. පාලකයන්ට දැනුම් දෙන්න මේ ආයතන රට තියන්න එපා කියලා. ඒ වගේම පුනර්ජනනීය විදුලිය කියන එකට ඔබ හැම වෙලාවෙම විශ්වාසය තවන්න එපා. ඒක යම්කිසි මායාවක් පමණයි. අපිත් කැමති අර කාබනික පොහොර වගේ පුනර්ජනනීය විදුලිය දීලා කාබන් මොනොක්සයිඩ් මේ පරිසරයට නිකුත් වීම අඩු වෙනවා නම්, අවම වෙනවා නම්, හැබැයි ඒකට ප්‍රතිපාදන නැහැ. ඒකට ප්‍රතිපාදන දෙන්න ඕන මේ රජයන්. ඒ රජයන් ඒවට ප්‍රතිපාදන ලබා දෙන්නේ නැහැ. මේ ආයතනය කඩාවට්ටන්නමයි හැදෙන්නේ. මේ රංජන් සහෝදරයා කිව්වා අර්ථ සාධක අරමුදෙන් 125ක් අය කරන්න යනවා කියලා. එහෙනම් ඔබගේ පඩිපතරත් වැඩිගෙනයි එන්නේ. ඒක පැහැදිලිවම අපේ රටේ ජනතාවට කියනවා විදුලි බිල ගෙවන්න, අපිව සස්ත්‍රීක කරන්න, අපි විදුලිය දෙන්න ලෑස්ති. අපි ඔබව අමතක කරන්නේ නැහැ. ඒ නිසා විදුලිය ලබා ගන්නවා නම් ඔබ ඔබගේ බිල්පත නිතිපතා ගෙවන්න කටයුතු කරන්න කියන එක තමයි මම ඉල්ලා සිටින්නේ විදුලි බල මණ්ඩලයේ සේවකයෙක් වශයෙන්. හොඳයි. චරිත මහත්තයා ඔබේ පිළිතුර ජනතාව බලාගෙන ඉන්නවා මේ වෙලාවේ. මොකක්ද උත්තරේ? ධනංජය ජනතාවගෙන් කාරණිකව ඉල්ලා සිටින්නේ අපි මේ දක්වා කිව්වා මේ බලශක්ති අර්බුදය උනේ මොකද්ද කියලා. අතීතය සහ වර්තමානයේ ඒ වගේම අනාගතය. ධනංජය අපිට මේකට කෙටි කාලින විසඳුමක් නැහැ. මේකට අපිට තනියෙන් ෆයිට් කරන්න බෑ. රටේ ජනතාව අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒක තමයි මේකට තියෙන එකම විසඳුම. මුලින්ම රටේ ජනතාව තේරුම් ගන්න තමන්ට තියෙන වගකීම මොකද්ද කියලා. අපි මේ තරම් පැහැදිලිවත් මේ බලශක්ති අර්බුදයට හේතුව කියද්දී තේරුම් ගන්න බැරි නම් මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මම අර මුලින් කිව්ව කන්නංගර සේනානායක කතාව පොඩ්ඩක් මතක් කරගන්න කියලා. මොකද ඒ මොකක් හරි ප්‍රශ්නයක් ජානවල කොහරි සම්බන්ධයක් තියෙන්න පුළුවන්. නැත්තම් මීට වඩා අපිට සරලව කියන්න බෑ ජනතාවට. මේ අර්බුදයේ අවුරුදු ගානක් තිස්සේ ඔඩුදුවපු තුවාලයක් වගේ අපිට මේක එකපාර සනීප කරන්න බෑ. නමුත් අපිට කෙටි කාලිනව ක්‍රමක්‍රමයෙන් යම් විසඳුම් වලට යන්න පුළුවන්. පටන් ගන්න පුළුවන් අංක 1 රටේ ජනතාවට ඔබගේ නිවසින්. අංක 1ට කරන්න පුළුවන් දේ අපේ පීක් ඩිමාන්ඩ් එක. අපේ රාත්‍රී කාලේ තමයි උපරිම ඉල්ලුම. හවස 6:00 දා රෑ 10:00 එක. මේ පීක් ඩිමාන්ඩ් එක ඔබට පුළුවන් නම් මේ කාලය තුලදී එක ලයිට් බල්බයක් ඕෆ් කරන්න නිවසේ. ඔබ ඒ කාලය තුල ඔබගේ රයිස් කුකර් එක ඔන් කරන්න එපා. රෙදි හොදන එක පොඩ්ඩක් නවත්තන්න. රෙදි මදින එක පොඩ්ඩක් නවත්තන්න. අපේ පීක් ඩිමාන්ඩ් එක මෙගාවොට් 100ක 150 අඩු කරගන්න උදව් කරොත් අපිට එක බලාගාරයක් බේර ගන්න පුළුවන්. ඒ ඉන්ධන ටික ඩොලර් ටික රටට එන්නේ. ඒ වගේ මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම දැන් අපි
2020 අපි අහනම මෙච්චර කාල මේ 70% රිනියුබල් වලට ගියේ නැත්තේ කියලා. 2021 අප්‍රේල් මාසේ තමයි අපිට රජයෙන් දැනුම් දෙන්නේ 70%ක් රිනියුබල් එනර්ජිට යන්න ඕනි කියලා. ඒක තමයි රජයේ ගයිඩ්ලයින් එකෙන් 2021 අප්‍රේල් 2021 7 වෙනි මාසේ ජූලි වෙද්දී අපි සබ්මිට් කරන අපේ දියුක්කාන ජනපය සැලැස්ම 70% රිනියුබල් වලට අනුව 2021 10 වෙනි මාසේ අනුමත වෙනවා. එතකොට ජනතාවට කියන්න තියෙන්නේ විදුලි ඉංජිනේරුවෝ විදිහට අපි විදුලි බල මණ්ඩලය සූදානම් මේ 70% රිනියුබල් වලට යන්න. හැබැයි ඒකෙදි වැදගත්ම වෙන දෙයක් තමයි රූෆ්ටොප් සෝලාර් කියන එක. මම ඉල්ලා සිටිනවා අපේ සූර්ය බල කර්මාන්ත ඒ යෙදෙන කම්පැනි වලින් ඔබ උත්සාහ කරන්න මේ දැනට හයි කරලා තියෙන පවර් ප්ලාන්ට්ස් සෝලාර් ප්ලාන්ට්ස් හයිබ්‍රිඩ් ඉන්වර්ටර්ස් සහ බැටරි බැංක් වලට අප්ග්‍රේඩ් කරන්න. ඔබ රජයත් සමග සාකච්ඡා කරලා මේ බැටරි බැංකයේ තියෙන අසීමිත මිල ගන්න අඩු කරගන්න. අඩු ගන්න බදු සහනයක් ලබා ගන්න. ජනතාව ඉල්ලීමක් කරොත් එහෙම ඔබගෙන් ඉන්වර්ටර් එක හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකකට බැටරි බැංකයට අප්ග්‍රේඩ් කරන්න. ඔවුන්ට පැකේජ් එකක් හඳුන්වා දෙන්න. රටට ඉන්ට්‍රොඩියුස් කරන්න මේ බැටරි බැංක් ටෙක්නොලොජි එක. එහෙම වුණොත් අපිට මේ දවල් තියෙන ඉරේලිය රැට පාවිච්චි අපිට ඕනි රැට විදුලිය. රැට පාවිච්චි කරන්න සහය දක්වන්න. ජනතාව ඔබේ නිවස එක ලයිට් එකක් ඕෆ් කරන්න. අපිට ඉස්සරට අමාරු කාලයක් එනවා. අපි ඒකට සූදානම් වෙමු. රටක් විදිහට අපිට එකතු වුණොත් අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ අනාගතේ ඊටම සුන්දරයි කියලා. නමුත් අපි එකතු වෙලා උත්සාහයක් දරුවොත් අපිට තියෙන අර බලපෑම උපරිමයටම අඩු කරගන්න පුළුවන් වෙයි. හොඳයි නන්දන මහත්මයා ඔබටයි මේ අවසාන වෙලාව වෙන්නේ. දැන් මේ බහුවරණයේ ඔබේ පිළිතුරත් හැමෝම බලාගෙන ඉන්නවා. ජූරිය මේ වෙලාවේ ගෙදර ඉන්නවා. ඉතින් ඒක නිසා ඔබට පිළිතුරක් ලබා දෙන්න වෙනවා. ධනංජය මම ඉක්මනට කෙටි පිළිතුර ටිකක් දීගෙන යන්නම්. අර අපිට සල්ලිකෝ කියලා මෙතුමා ප්‍රශ්න කරා. මේ තියෙන්නේ PCCL එකට අපේ සාමාන්‍ය අධිකාරිතුමා මේ විදුලි බිල වැඩි කරන්න කියලා ඉල්ලලා යවපු ලියුම. ඒකේ පෙන්නනවා වාර්ෂික ලාභ 2016 ඉඳන් බිලියන 58යි බිලියන බිලියන 58යි බිලියන 80යි ඒ වගේ ගණන් වලින් තමයි තියෙන්නේ. එතකොට මේ අපි තෙල් විදුලි බලාගාර සඳහා මාසයකට ධනංජය අපි ඇමරිකානු ඩොලර් මිලියන 30ක් වැය කරනවා අපේ බලාගාරවල තෙල් සපයා ගන්න. එතකොට මේ පුනර්ජනීය බල ශක්තියට යන්න කියලා අපි කියන්නේ මේ මුදල ඉතුරු කරගන්න. මේ මුදල ඉතුරු කරගත්තා නම් අපිට සල්ලිකෝ කියලා අහන්න වෙන්නේ නැහැ. එතකොට රංජන් මහත්මයා මතක් කරා ලක්ෂපාන බලාගාරයේ රිහැබිලිටේෂන් ප්‍රොජෙක්ට් එකයි මමත් ඒකේ හිටියා. ඒ ටර්බයින් වල රංජන් මහත්මයා 58ක් මෙගාවොට් ගන්න පුළුවන් කියලා තාක්ෂණික අනුමැතිය දුන්නේ දේශපාලඥයෝ නෙවෙයි. මේ නිලධාරීන්. එතකොට ඒ 58 ටර්බයින් එක අයින් කළා දැන් මෙගාවොට් 50 ටර්බයින් එක ආපහු දුවනවා නම් ඒකට වගකිය යුතු පුද්ගලයෝ හොයන්න ඕන. එතකොට මම කියන්නේ මේ අලාභය නිසා හැම පාරිභෝගිකයෙක්ම වසර 5කදී රුපියල් 50000ක් තමන්ගේ විදුලි බිලට වඩා ගෙවලා තියෙනවා. මෙතුමා කිව්වා රුපියල් 300ට වැඩිය අපේ මිලියන 30ක් පාරිභෝගිකයෝ ඉන්නවා කියලා. ඒක හරියටම හරි. ඒ 300ක විදුලි බිල ගෙවන මිනිස්සයා අවුරුදු 5ක් ඇතුළත වැඩිපුර රුපියල් 50000ක් ගෙවලා තියෙනවා මේ පාඩු හින්දා. එතකොට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ විදුලි මාෆියාව පරාජය නොකළොත් ධනංජය ලබන අවුරුද්දෙන් මේ කාලය වෙනකොට අපිට මේ සාකච්ඡාවට එන්න පුළුවන් වෙයි ඔබතුමා හම්බෙන්න මේ කරුණුම කතා කරන්න. එතකොට අපි සංගමයක් විදියට ලෑස්ති අපේ තාක්ෂණික සේවකයන් එක්ක එකතු වෙලා මේ විදුලි අර්බුදයට ස්ථිරසාර විසඳුමක් වෙන පුනර්ජනනීය විදුලිය අපේ පද්ධතියට එකතු කරන්න අපි ඒ සඳහා ජනාධිපති විශේෂ කාර්යබලකයක් සදන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේ විදුලි මාෆියාවට අදාළ අයට දඬුවම් දෙන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. හොඳයි පවතින විදුලි අර්බුදයේ පිළිබඳවයි අපි කතා බහ කිරීමක් කරේ. මේ අද බහුවර්ණ තුලින් මේ කතා බහ ඇතුලේ ඔබට මම හිතන්නේ නිසි පිළිතුරක් ලැබුණාද? සමහර අයට නිසි පිළිතුරක් ලැබෙන්නට ඇති. මේ සංවාදශීලී මණ්ඩපය ඇතුලේ නොඑක් අය නොඑක් විදි අදහස් දැක්වීමක් කළා. ඒ හරහා ඔබෙනුත් ඉල්ලීමක් කරා මේට ඔබටත් යුතුයකමක් තිබෙනවයි කියන කාරණාව. මහ ජනතාව විදිහට ඔබට පමණක් යුතුයකමක් රැඳී සිටිනවාද? ඒ යුතුයකම ඔබට පමණක්මද තිබෙන්නේ? මේ හැම දෙයකින්ම සමහර අය ගැලවෙන්නට උත්සාහ කරනවාද? එසේ නොවේද? මේ සෑම කරුණක් ඇතුළේම හරි පිළිතුරක් ඔබට ලැබුණා නම් බහුවර්ණ අප එය සාර්ථකත්වයක් විදිහට දකිනවා. කොහොමුණත් ඔබ හතර දිනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දවසේ පැමිණීම පිළිබඳව පවතින විදුලි අර්බුදයේ පිළිබඳව සාකච්ඡා කරන්නට. ස්තුති ඔබ හතර දිනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා අපි ඔබ සියලු දිනාටම. ආයුබෝවන්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.